අයිබෝවන් සුබ සන්ධයාවක් කියලා සාදරයෙන් ආදරයෙන් සිළු දෙනාම අපි පිළිගන්නවා අද දවසේ මේ AIA ඉන්ශුරන්ස් ලංකා ආයතන විසින් සංවිධානය කරන ලද මේ Facebook live ඔස්සේ අපේ කතා පාඨා මාලාවේ මීළඟ කතාව. ඉතින් මම කවුද? මගේ නම ෆහඩ් ෆාරුක්. මම ඉන්ටර්නැෂනල් ට්‍රේනර් කෙනෙක්. ඊට අමතරව සර්ටිෆයිඩ් ට්‍රාන්ස්ෆෝමටිව් කෝච් කෙනෙක්. ඒ කියන්නේ මිනිස්සුන්ගේ ජීවිත වර්ධනය කරන, සංවර්ධනය කරන්න, ඒ වගේම මිනිස්සුන්ව ට්‍රේන් කරන්න, මිනිස්සු විතරක් නෙමෙයි ආයතනත් ට්‍රේන් කරන්න, මීට වඩා ඉහළ තලයක තමාගේ පර්ෆෝමන්ස් එක තියාගන්නේ කොහොමද කියන දේ ගැන අභිප්‍රේරණය කරන්න පුහුණු කරන කෙනෙක් තමයි මම කියන්නේ. ඉතින් අද දවසේ අපි කතා කරන ටොපික් එක මම හිතන්නේ අපි ප්‍රොමෝට් කරලා තිබ්බා Facebook වල සෝෂල් මීඩියා වල. අපි කතා කරන්නේ සාර්ථකත්වය කියන දෙයට අදිෂ්ඨාන ශක්තිය නැත්තම් විල් පවර් කියන දේ විතරක් ඇතිද කියන එකකින් අද දවසේ අපි බලාපොරොත්තු වෙනවා මේ සාර්ථකත්වය කියන්නේ මොකක්ද? එතකොට අදිෂ්ඨාන ශක්තිය කියන්නේ මොකක්ද? මේකේ තියෙන ප්‍රශ්න මොකක්ද? මේකේ තියෙන ගැටලු මොකක්ද? මේ ඔක්කොම සම්බන්ධ කරලා අපේ ජීවිත ඊළඟ තලයට ගෙනියන්න නැත්තම් සාර්ථකත්වයේ ගමන කරා යන්න මොකක්ද අපි කර යුත්තේ කියන දේ කතා කරන්නයි අද දවසේ අපි සූදානම් වෙන්නේ. ඉතින් ඊළඟ විනාඩි 45ක විනාඩි 40ක වගේ කාලයක් මම කතා කරනවා. ඊට අමතරව ඔයගොල්ලන්ට ප්‍රශ්න තියෙනවා නම් ඒ ප්‍රශ්න වලට සෑහෙන්න මම බලාපොරොත්තුෙන් ඉන්නවා උත්තර දෙන්න. ඉතින් අපි සියලු දෙනා මම කලින් කිව්වා වගේ සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා අද දවසේ අපි වැඩසටහනට. ඉතින් මම කලින් කිව්වා වගේ මම ට්‍රේනර් කෙනෙක්, ඊට අමතරව කෝච් කෙනෙක්. ඉතින් මේ දේවල් මම කරන්නේ සමහර විට මිනිස්සු හිතනවා ඇති මේ දේවල් කතා කරද්දී මේ කතා කරන පුද්ගලයාගේ මේ දේවල් කතා කරන්න මොකද්ද තියෙන සුදුසුකම ඒක ඉතාමත් වැදගත්. ඉතින් පහුගිය අවුරුදු 10 මාර්ක වගේ කාලයක් 11කට ආසන්නයි මම ලංකාව විතරක් නෙමෙයි USA, ඊට පස්සේ ඔස්ට්‍රේලියා, ඩුබායි, ඉන්දියා, මලේසියා, ජපාන් වගේ රටවල ප්‍රෝග්‍රෑම් කරලා ලංකාවෙත් ප්‍රෝග්‍රෑම් කරලා. ඉතින් ඊට අමතරව ඉන්ටර්නැෂනල් කෝචින් ෆෙඩරේෂන් එකේ මම සර්ටිෆයිඩ් ට්‍රාන්ස්ෆෝමටිව් කෝච් කෙනෙක්. ඉතින් මේ කතා කරන සියලුම දේවල් ඒ පළපුරුද්ද සමග එක්ස්පීරියන්ස් එකත් සමග ඊට අමතරව වැදගත් දේ වෙන්නේ මිනිස්සුන්ව අධ්‍යයනය කරලා, මිනිස්සුන්ගේ හැසිරීම් රටාව අධ්‍යයනය කරලා මේ අධ්‍යයනය කරපු දේවල් ඔස්සේ ඉගෙන ගත්ත නැත්නම් දැකගත්ත බලාගත්ත දේවල් ටිකක් තමයි අද දවසේ ඔයගොල්ලොත් එක්ක බෙදා ගන්නයි උත්සාහ කරන්නේ. ඉතින් අපි ගම්මු මේ පළවෙනි සරල දේ. මිනිස්සු මිනිස්සෙක්ගෙන් අහද්දී ඔයාගේ ජීවිතය දැන් හොඳ තත්වයක තියෙනවද නැද්ද? දැන් බොහෝ විට මිනිස්සෙක්ගෙන් අහද්දී ඔයාගේ ජීවිතේ හොඳ තත්වයකද තියෙන්නේ නැත්නම් is your life at a satisfactory level කියන දේ අහද්දී බොහෝ විට මිනිස්සු කියන්නේ ඔව් ඉතින් ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේ ප්‍රශ්නේ අහුවොත් could it be better? තමාගේ ජීවිතේ මීට වඩා හොඳ තත්වයක තියෙන්න පුළුවන්ද කියන ප්‍රශ්නය අහුවොත් ප්‍රවණතාවයක් තියෙනවා ගොඩාක් මිනිස්සුන්ට, බහුතරයක් මිනිස්සුන්ට. ඔව් මගේ ජීවිතේ මීට වඩා වර්ධනය වෙන්න පුළුවන් නම්, මීට වඩා වැඩි දියුණු වෙන්න පුළුවන් නම්, මීට වඩා ඩෙවලොප් වෙන්න පුළුවන් නම් මම කැමතියි. ඉතින් මිනිස්සු හැටියට අපි මේ අවුරුදු දහස් ගාණක් තිස්සේ හෝමෝ සේපියන් කියන මේ මිනිස්සයා මේ ගානට එන්න අපි අර පරිණාම වෙලා මේ ගානට එන්න අර ඩිවලොප්මන්ට් නැත්තම් වැඩි දියුණු නැත්තම් මේ වර්ධනය කියන අපේ ඌවමනාව නීඩ් එක අපේ ඇඟ ඇතුලේ තියෙනවා. ගොඩාක් වෙලාවට සමහරක් කට්ටිය කියයි ලද දෙයින් සතුටු විය යුතුයි. ඒකත් හරි. හැබැයි ඒකේ තව පැත්තක් තියෙනවා. ලද දෙයින් සතුටු වෙන එක විතරක් නෙමෙයි, තමා වර්ධනය වුණොත් තමාටත්, තමාගේ වටේ පිටේ ඉන්න කට්ටියට, තමාගේ රටටත්, මේ ලෝකෙටත් වැඩි සේවයක් අපිට සමහර විට ඉටු කරන්න පුළුවන් වේවි. ඉතින් people like to develop. People like to be better. People like to improve their lives. මේක හිතන්න එපා මූල්‍ය මේ පැත්තෙන් විතරක් කියලා. අපේ family life එක පැත්තෙන්, නැත්නම් අපේ social life එක පැත්තෙන්, නැත්නම් අපේ economic life එක පැත්තෙන් මේ විවිධාකාර පැතිකඩ වලින් මිනිස්සු දියුණු වෙන්න කැමතියි. මේක නරක දෙයක් නෙමෙයි. මේක ලද දෙයින් සතුටු වෙන්න නොවෙනවා කියන දේ නෙමෙයි. මේක in order to live the best life. ඒ කියන්නේ තමාගේ ජීවිතේ තමා කියන පුද්ගලයාට ජීවත් වෙන්න පුළුවන් උපරිම තලයේ ජීවත් වෙන්න තියෙන හැකියාව තමා විසින්ම තමා ඉටු කර ගන්නවා වගේ දෙයක් තමයි මේකෙන් අපි අදහස් කරන්නේ. ඉතින් මං ඇහුවොත් මේක බලන් ඉන්න කට්ටියගෙන් can your life be better? Yes, maybe. මේකේ වෙන ප්‍රශ්නයක් තමයි are you happy with where your life is? Yes, maybe. මම දැනට සතුටින් තමයි ඉන්නේ. ඒත් මීට වඩා මගේ ජීවිතය වර්ධනය වෙන්න පුළුවන්ද? සමහර විට ඒකට උත්තරේ ඔව් වෙන්න පුළුවන්. ඉතින් අපි දැන් මේ ප්‍රශ්න දිහා බලමු.
දැන් මිනිස්සු දියුණු වෙනවා නම් අපි හිතමු අපි සාර්ථකත්වයක් කරා යනවා නම් ඒ කියන්නේ අපි දැනට කරන දේට වඩා වෙනස් දෙයක් අපි කරන්න උත්සාහ කර යුතුයි. මොකද අපි දැනට කරන දේ කර ඉන්නකොට අපි ඒක සාර්ථකත්වයේ ඉන්න පෙදසක් කියලා හිතනවා නම් දැනට මම සාර්ථකයි කියලා හිතනවා නම් වෙනස් විදිහකට දෙයක් කරන්න ඕනේ නැහැ. ඒක කියනවා නම් if we think we are successful now we don't have to do anything differently නේ. මොකද දැනට මම කරන දෙයින් මම බොහොම සාර්ථක මට්ටමක ඉන්නේ. I'm in a successful level. I don't need to change many things. හැබැයි මේකේ අහුවත් මිනිස්සුකින් දැන් තමා සාර්ථක වෙන්න කැමති නම් තමාගේ ජීවිතයේ දැන් ඉන්න තලයට වඩා වෙනස් තලයකට යන්න කැමති නම් ඒ කියන්නේ අපිට දැනට කරන දේට වඩා වෙනස් දෙයක් අපි කර යුතුයි. මම හිතන්නේ හැමෝම ඒකට එකඟ වෙයි. මොකද හැමදාම කර හිටියොත් අපිට හම්බෙන්නේ හැමදාම ලැබිච්ච දේ විතරයි. අපිට වෙනස් දෙයක් ඕන නම් අපි අනිවාර්යෙන් වෙනස් දෙයක් කර යුතුයි. Right? So in this topic of going towards the සාර්ථකත්වය නැත්නම් මේ success කියන දේ ගොඩාක් වෙලාවට අපි මේ බලන්නේ හැසිරීම් රටාවක් වෙනස් කරන්න. හැසිරීම් රටාවක් වෙනස් කරන්න කියන්නේ අපි ගමු සාර්ථකත්වය බලමු අපි ගොඩාක් තරබාරු කෙනෙක් ඉන්නවා නම් right ඒගොල්ලෝ හිතනවා right බර අඩු කරන්න ඕනේ. එතකොට හැසිරීම් රටාව වෙන්නේ එක්කෝ කෑම අඩු කරගන්න නැත්නම් ව්‍යායාමය කියන දේ වැඩි කරගන්න ජිම් එකට යන්න අර කඩචෝරු නොකා ඉන්න. ඒ හැසිරීම් රටාවේ වෙනසක්. අපි ගත්තොත් මාසෙ අන්තිමට බලද්දි පඩියේ කිසිම දෙයක් ඉතුරු නැහැ. ඒතර ඒ වගේ පුද්ගලයෙක්ට අර වෙනස් වෙන හැසිරීම් රටාව කියන්නේ ඉතින් අහල පහල තියෙන දේවල් වලට හැම මගුලකටම වියදම් කරන්නේ නැතුව සල්ලි පොඩ්ඩක් ඉතුරු කරන එක. ඉතුරු කිරීමේ හැසිරීම් රටාව. අපි ගමුකෝ අපි සාමාන්‍යයෙන් දකින විදිහේ ඍණාත්මක අපි හිතමු හැසිරීම් රටා කියලා. මම කියන්නේ මේ දේවල් හරි වැරදි නැහැ. කැමති නම් කරන්න අකමැති නම් නොකර ඉන්න. අපි ගමු මත්පැන් පාන නැත්නම් දුම්පානය වගේ දේවල් සමහරක් කට්ටිය හිතයි දැන් මම මේක කරනවා වැඩි මම මේක අඩු කර යුතුයි. ආපහු මතක් කරනවා මම මේකේ හරි වැරදි කතා කරන්නේ නැහැ. තමාට හරි කියලා හිතනවා නම් හරි, තමාට වැරදි කියලා හිතනවා නම් වැරදි. එතකොට ඒ හැසිරීම් රටාව වෙනස් කරන්නේ. බොහෝ විට අපි හිතන්නේ මම දැන් ඉන්න මට්ටමකට වඩා වෙනස් මට්ටමකට යනවා නම් මගේ හැසිරීම් රටාවේ යම් කිසි දෙයක් වෙනස් විය යුතුයි. එතකොට මේකෙදි මිනිස්සු බලන විදි තියෙනවා කිහිපයක්. අර හැසිරීම් රටාව වෙනස් කරද්දී මම කොහොම හරි මේක කරනවා. මම කොහොම හරි මාසපත රුපියල් 2000ක් හරි ඉතුරු කරනවා. මම කොහොම හරි රුපියල් 5000ක් ඉතුරු කරනවා. මම කොහොම හරි කෑම කණු එක අඩු කරනවා. මම කොහොම හරි දවසට විනාඩි 15ක් හරි ඇවිදින්න යනවා. අපි බලන්නේ මම කොහොම හරි කරනවා කියන මේ සිතුවිල්ලෙන් නැත්තම් මම අවධානය යොමු කරලා මම ફોකස් කරලා මොකක් හරි කරලා මේ හැසිරීම් රටාව මම වෙනස් කරනවා නැත්තම් වැඩි දියුණු කරනවා. දැන් මේ කොහොම හරි කරනවා කියන දේ පොඩ්ඩක් හිතලා බලන්න. මේක ගොඩාක් වෙලාවට අපි මේ ගේම ගහන්නේ කොහොම හරි කරනවා කියන ගේම ගහන්නේ අදිෂ්ඨාන ශක්තියෙන්, විල් පවර් එකෙන්. ඒ කියන්නේ මම හිතලා ෆෝකස් කරලා මේක මට සාමාන්‍යයෙන් කරන්න නැති දෙයක්. මගේ නැචරල් බිහේවියර් එකක් නෙමෙයි. ඒත් මගේ මේ නැචරල් සාමාන්‍ය හැසිරීම් රටාව වෙනස් කරලා මම කොහොම හරි මේ හොඳයි කියන දේ මම කරනවා. දැන් එහෙම කරනකොට අපිට දවසක් දෙකක් තුනක් සති දෙකක් කරන්න පුළුවන් වෙයි. හැබැයි ඔය බලන් ඉන්න කට්ටියට මේක දැනෙලා ඇති. මොකද මටත් වෙලා තියෙනවා මේ කොහොම හරි කරනවා කියලා හිතේ ශක්තිය නැතුලේ තියෙන ගැම්මෙන් බොක්කෙන් කර යනකොට කාලයක් එනවා මහන්සි වෙනකොට. කාලයක් එනවා අර හිතේ තියෙන අර ගහක් වගේ තියෙන ශක්තිය පොඩක් අඩු වෙනකොට. කාලයක් තියෙනවා අයියෝ මම දැන් කරානේ පොඩි බ්‍රේක් එකක් ගත්තට කමක් නැහැ කියන සිතුවිල්ල. දැන් මේ සිතුවිල්ල අපි හැමෝටම දැනෙලා තියෙනවා. මම උදාහරණයක් දෙන්නම්. ඩයට් එකක් අපි හිතනවා රයිට් මම ඔය මේ පාන් බත් වගේ නොකා මම හොඳට සෞඛ්‍ය සම්පන්න විදිහට කාලා මම මේම ගහලා කොහොම හරි කිලෝ එකක් දෙකක් අඩු කරන්න යන්නේ. ඉතින් සඳුදා උදේට පටන් අරගෙන සැලඩ් කාලා තෙල් කන්න නැතුව අර ෆ්‍රයිඩ් රයිස් කොත්තු කන්න නැතුව බොහොම සෞඛ්‍ය සම්පන්න විදිහට කාලා ගාණ්ඩ කාලා එනවා අමාරුවෙන් ඇදගෙන බඩගින්න ගාලා අපි එනවා සිකුරාදා දවසට. අපි බොහොම සතුටින් රයිට් දවස් 5ක් ඇද්දා සුපිරි. ඊට පස්සේ වීකෙන්ඩ් එකේ සෙට් වෙනවා යාළුවොත් එක්ක. යාළුවොත් එක්ක සෙට් වෙලා යාළුවොත් එක්ක සෙට් වෙද්දී අපි දන්නවනේ වෙන දේවල් ටික. ඒතර සෙට් වෙලා
කොහෙන් හරි එනවා කොත්තුවක් නැත්තම් රයිස් එකක්. ඒතර අපේ හිතට එනවා පොඩි වොයිස් එකක්. හරි දැන් ඔයා දවස් 5ක් ගෙම ඇද්දනේ. මේක කෑවට කමක් නැහැ. ඉතින් අවුලක් නැහැ. ඒතර අපිත් අපිට දෙනවා පොඩි පර්මිෂන් එකක්. රයිට් ඉතින්. ඔයාට පොඩි chance එකක් දුන්නට කමක් නැහැ. ඉතින් මේ දවස් 5ක් ගෙම ඇද්දනේ. ඔය එක දවසක් පොඩ්ඩක් කෑවට කමක් නැහැ. කියලා පොඩි කටහඬක් අපේ ඔළුවේ එනවා. ඊට පස්සේ හරි අවුලක් නැහැ කියලා ඒක කනවා. ඊට පස්සේ කන්න පටන් ගත්තට පස්සේ මම පොඩ්ඩයි කන්නේ. ඊට පස්සේ ඒකේ රහ එනවා. I miss this taste. ඊට පස්සේ රයිට් අද විතරයි. මේක විතරයි කියලා බුක් ගාලා සෙනසුරාදා හවස ඇදලා අරිනවා ලොකු රයිස් එකක්. හරි. ඊට පස්සේ දැන් හිතනවා රයිට් මොකමනා කරන්නද කමන්නේ මම දවස් 5ක් ඩයට් කරානේ. මේක විතරයි කියලා ඒ රයිස් එක කාලා ඊට පස්සේ දැන් හිතනවා රයිට් මෙතනින් ඉවරයි. ඊට පස්සේ ආපහු ඉරිද උඩට නැගිටලා තියෙනවා අපරාදේ. ඊ කෑවනේ. ඒත් කමක් නැහැ මම දවස් 5ක් ඇද්දනේ කියලා ඉරිදා දැන් පටන් ගන්නවා නේද. දැන් ඊයේ කාලා මගේ බර වැඩි වෙලත් නැහැ මොකුත් වෙලත් නැහැ. ඉතින් එකක් දෙකක් කෑවට කමක් නැහැනේ කියලා ඉරිදාත් අන්නේ වගේ උදේ කෑම එකයි දවල් කෑම එකයි ඇදලා අරිනවා. මොකද මේ සෙනසුරාදා හවස කෑමට වෙනසක් දැනුන්නේ නැහැ. මහත් උනේ නැහැනේ කියලා ඊට පස්සේ හිතට හදා ගන්නවා. රයිට් දැන් මේ වීකෙන්ඩ් එක විතරයි සතිය අන්තේ විතරයි මම ආපහු සඳුදාට පටන් ගන්නවා. ඊට පස්සේ රයිට් එතකොට හිතට එනවා රයිට් මේ වීකෙන්ඩ් එක විතරයිනේ. එතකොට මේ තියෙන පොඩි chance එකෙන් උඩ පැනලා ඇරලා අරින්න ඕනේ කියලා හැම් බේකන් චීස් පුඩින් කොත්තු ඔක්කොම කාලා අයිස්ක්‍රීම් කාලා වීකෙන්ඩ් එක විතරයි කියන සිතුවිල්ලෙන් අපි ගේම ගහනවා. ඊට පස්සේ එනවා මන්ඩේ එද්දි දැන් හිතනවා රයිට් මම මේ වීකෙන්ඩ් එක කෑවා ඒත් මහත් උනේ නෑනේ. තව එක දවසන්නේ කියලා සතුටක් කරනවා. ඉතින් ඒ සයිකල් එක කන්ටිනියු වෙනවා. මොකද අපි මේ ෆයිට් කරන්නේ අපි මේ ගැටෙන්නේ අපේ අවුරුදු ගානක තියෙන හැබිට් නැත්නම් හැසිරීම් රටාව කියන දේත් එක්ක. දැන් හිතා ගන්න තම අවුරුදු 20ක් 25ක් 30ක් 40ක් විතර එක විදිහකට හැසිරලා තමාගේ මොලේ හිත ඇඟපත ඔක්කොම දේවල් ඒකට පුරුදු වෙලා එක පාට එනවා සතියකින් තමාගේ හැසිරීම් රටාව වෙනස් කරන්න. පුළුවන්ද? සැහෙන් අමාරුයි. මොකද අපේ හිත කියන්නේ අපි හිතුවට එච්චර හයිය දෙයක් නෙමෙයි. අපේ හිත කැමති අපි මිනිස්සු හැටියට කැමති පහසු මාර්ගෙට. අපි එහෙමයි මිනිස්සු හැටියට පරිණාම වෙලා තියෙන්නේ. අපි ඔය සෆරින් කියන දෙයට නැත්නම් අමාරුව කියන දෙයට අපි ගොඩාක් කැමති නැහැ. එතකොට years of habit තමයි අපි මේ ෆයිට් කරන්නේ. අවුරුදු ගානක හැසිරීම් රටාවත් එක්ක තමයි අපි මේ ගැටෙන්නේ. එතකොට මේකෙදි අපේ බ්‍රේන් එක නැත්නම් අපේ මොලේ බැලුවොත් මොලේ හිතනවා ජස්ටිෆයි කරන්න පටන් ගන්නවා. සාධාරණීකරණය කරන්න පටන් ගන්නවා. ඔයා මෙච්චර දවසක් ඩයට් කරා දවස් දෙකක් ඉතින් පොඩ්ඩක් ඕව කෑවට කමක් නැහැ. ඔයා මෙච්චරක් සල්ලි ඉතුරු කරා මේකට වියදම් කරාට කමක් නැහැ. ඔයා මෙච්චරක් දවස් දුප්පානේ නොකර හිටියා මේ එකක් උගුරක් දෙකක් යාළුවොත් එක්ක ගැහුවට අවුලක් නැහැ. ඔයා මෙච්චරක් දවස් මේක නොකර හිටියා මේ එක දවසක් දෙකක් කරාවත් අවුලක් නැහැ. හැබැයි අපි හැමෝම දන්නවා ඒ හැසිරීම් රටාවෙන් ටක් ගාලා ඒක අනිත් පැත්තට හැරෙනවා. ඇයි මේක මෙහෙම වෙන්නේ? මේක මෙහෙම වෙන්න හේතුව මම කියන්න. හිතා ගන්න තමා දානවා වීදුරුවකට අයිස් කැටයක්. අයිස් කැටයක් දාලා වතුර දානවා. දැන් මේ අයිස් කැටේ තියෙනවානේ. මේ අයිස් කැටේ මේ වතුර එකට වතුර සීතල කරනවා. අපිට බොන්න පුළුවන්. හැබැයි මේ අයිස් කැටේ මේ වතුර එක ඇතුලේ ගොඩාක් වෙලා තියාගෙන හිටියොත් ඒ අයිස් කැටේ දිය වෙලා පොඩි වෙලා ගිහිල්ලා පොඩි කාලයක් ඒ සීතල තියෙනවා. හැබැයි කාලෙත් එක්ක ඒ සීතලත් නැති වෙනවා. රයිට්. දැන් මේ වතුර එක බලද්දී අම්මේ කොහොමද කලින් තිබ්බ අයිස් කැටෙත් නැහැ මේක සීතලත් නැහැ. අදිෂ්ඨාන ශක්තිය නැත්තම් විල් පවර් කියන දේ අන්න අර අයිස් කැටේ වගේ තමයි. ඒක ඉටර්නල් නැත්තම් අපේ ජීවිතේ පුරා තියෙන රිසෝස් එකක් නෙමෙයි. අනිවාර්යෙන් ඒකට අපි කියන්නේ ඩිමිනිෂිං රිසෝස් කියලා. ඒක දිය වෙන ශක්තියක්. ඒක නිකන් අයිස් කැටේ වගේ දිය වෙලා යනවා. එතකොට මේක ආපහු සීතල කරන්න ඕන නම් තව අයිස් කැටයක් දාන්න ඕනේ. ඒක ඩිමිනිෂින් තව අයිස් කැටයක් දාන්න ඕනේ. රයිට්. දැන් මේ වගේ දෙයක් අපේ හිත ඇතුලේ අපේ අදිෂ්ඨාන ශක්තිය මෙන්න මේ වගේ හැසිරෙන්නේ කියලා අපි කවුරුත් හිතලා නැහැ. හැබැයි තමාගේ ජීවිතේ හැසිරීම් රටාව දිහා පොඩ්ඩක් හැරිලා බැලුවොත් තමාට පෙනේ මේ කියන කතාව ඇත්ත තමයි. මම දෙයක් පටන් ගත්තම කාලෙත් එක්ක අපි කියන්නේ ජින්තු බහිනවා කියලා. අපිට එපා නිකන් සෝඩා බෝතලේ වගේ කියලා අපි කියන්නේ. අන්න ඒ තමයි විල් පවර් එක්ක වෙන දේ.
දැන් මේ අවධිය තමයි හොඳ අවධිය. මොකද අපි ජනවාරි මම හිතන්නේ දෙවෙනි සතියේ ඉන්නේ. දෙවෙනි තුන්වෙනි සතියේ ඉන්නේ. අපි පටන් ගන්නවා අපි ඉංග්‍රීසි වලින් කියන New Year's resolutions. අලුත් අවුරුද්දට අපි ගන්නවා resolutions. මම මෙහෙම කරනවා මේ දවස්වල ජිම් වල මිනිස්සු පිරලා ගිහලා ගොඩාක් වෙනස් හැසිරීමට එන්නේ. හැබැයි දැන් තේරෙනවා කට්ටිය දැන් සති දෙකක් විතර ගියාට පස්සේ ජනවාරි 1 2 පටන් ගත්ත අර සිතුවිලි වල මහා ගැම්මෙන් බොක්කෙන් පටන් ගත්ත දේවල් දැන් කෝ ගොඩක් කට්ටියට අන්න අර දිය වෙන අයිස් කැටේ වගේ සෝඩා බෝතලේ වගේ අපේ තියෙන අර ගැම්මත් කාලෙත් එක්ක අඩු වෙලා. එතකොට දැන් මේ කතා කරන දේ අපි කොහොමද විසඳන්නේ? මොකද අපි හිතාගෙන හිටියොත් මම විල් පවර් එකේ මමගේ අදිෂ්ඨාන ශක්තියෙන් මට කරන්න කැමති දෙයක් මම දත කට කහගෙන කොහොම හරි බොක්කෙන් කරනවා කියලා හිතාගත්තොත් මම කියන්නේ නෑ ඒක කරන්න බැහැයි කියලා. මම කියන්නේ ඒක ගොඩාක් කාලයක් අර සස්ටේන් කරන්න දරාගෙන යන්න අපිට පොඩ්ඩක් අමාරු වෙයි. එතකොට මේකට අපිට විකල්පයක් අවශ්‍යයි. මොකද අපි හැරලා බැලුවොත් අපේ ජීවිතයේ දියුණු වෙනවට අපි කැමති. අලුත් දේවල් අපිට ළඟා කරන්න කැමති. තමාගේ දැන් තියෙන ජීවන මට්ටම වෙන තලයකට ගෙනියන්න කැමති. එහෙනම් මේ අදිෂ්ඨාන ශක්තිය විතරක් මදි නම් මොකද්ද අපි කරන්න ඕන දේ? ඒකට මම ඔයගොල්ලන්ට දෙනවා විසඳුමක් කියලා කියන්න කැමති නෑ. හැබැයි හිතන්න වෙනත් ක්‍රමයක්. රයිට්? මෙන්න මේ ක්‍රමය පොඩ්ඩක් හිතන්න. අපි ගමු 100% වෙජිටේරියන් කෙනෙක්. වෙජිටේරියන් නා. ඒ කියන්නේ මස් මාළු කන්නෙම නැහැ. මේ මිනිස්සයා 100% වෙජිටේරියන්. රයිට්? ඒ කියන්නේ මස් මාළු කන්නේ නැහැ. මේ මිනිස්සයා යනවා හෝටල් එකක තියෙන බුෆේ එක. හිතා ගන්න තමා දැකලා දෙන සුපිරිම බුෆේ එක. ඔක්කොම තියෙනවා කෑම ජාති ටික මේ පැත්තට හැරුණොත් තියෙනවා 70ක් විතර මේ පැත්තේ තියෙනවා තව 70ක් විතර ලොකු බුෆේ එකක් තියෙනවා. දැන් හිතන්න බලන්න පොඩ්ඩක්. මේ 100% වෙජිටේරියන් මිනිස්සයා මේ බුෆේ එකට ගිහිල්ලා මේ ඔක්කොම දැකලා හිතන්නේ නෑනේ චිකන් කෑල්ලක් කන්නද හිතන්නේ නෑනේ. ඒ මිනිස්සයා හිතන්නේ නෑ. මොකද මේ මිනිස්සයාගේ හිතේ මම මේක කන්නේ නැහැ. මට මේක කණේ ගැන හිතන්න ඕනෙත් නැහැ. මේක රහයිද නැද්ද කියන දේ අදාළ නැහැ. මොකද ඒ මිනිස්සයා ඉන්නේ ඒ තීරණය සම්බන්ධව බලද්දී වෙනම තලයක. මේකට අපි කියනවා principle based decision. මොකක් හරි ප්‍රතිපත්තියක් ඔස්සේ අරන් තියෙන decision එකක්. එක්ක සත්තු මරනවට කැමති නැහැ. නැත්නම් මම සත්තු කියන්නේ කන්නේ නැහැ. මම කන්නේ මේ ශාක සම්බන්ධව දේවල් විතරයි. එයා ඉන්නේ principle based decision එක. principle based decision ප්‍රතිපත්තියක් මත ගත්ත තීරණයක ඉන්නේ මේ පුද්ගලයා. එතකොට මේ පුද්ගලයා බුෆේ එකට ගිහිල්ලා පොඩ්ඩක් කලකිරෙන්නේ අර නිකන් චිකන් එක දිහා දැක්කම නිකන් කන්නම හිතෙනවා ඒත් මම වෙජිටේරියන් නේ කියලා කලකිරෙන්නෙත් නැහැ. එයාට දුක හිතෙන්නෙත් නැහැ. මොකද එයා ඒක දැක්කහම හරි දැක්ක ඉවරයි. ඊට පස්සේ අවධානය යොමු කරලා බලන්නේ රයිට්. මම කන දේවල් වලින් මොකද්ද හොඳ දේ? තේරුණාද මේ වෙනස? අපි හිතමු තමාගේ යාළුවා අතර ඉන්නවා ඇති තම අර බොන කට්ටිය එක්ක කොච්චර හිටියත් අර නොබොන එක්කෙනා අර බයිට් එක විතරක් කාලා ෂැන්ඩි එක විතරක් බොන එක්කෙනා ඉන්නේ. ඒ පුද්ගලයාට අපි කොච්චර උත්සාහයි පොඩි ෂොට් එකක් කියලා නෑ මන් නෑ. දැන් මං බොන එක හරි වැරදි කියන එක සාධාරණීකරණ නොකරන එක නෙමෙයි මම මෙතන කියන්නේ. මම බලන්නේ මේ මිනිස්සු තීරණ ගද්දී it is not coming into the decision making window. ඒ කියන්නේ තීරණයක් ගන්න තියෙන මේ මම මේ කරන්නද එපාද කියන තැනට මේක එන්නේ නැහැ. මොකද තමාගේ ඩිසිෂන් ගන්න වින්ඩෝ එකට එන්නේ නැති වෙන හේතුව ඒක හිතන්න ඕනෙත් නැහැ. මම චිකන් කන්නේ නැහැ. නැත්තම් මම බොන්නේ නැහැ. නැත්තම් මම මේක කරන්නේ නැහැ. තේරෙනවද මං කියන දේ? එතකොට මනස මේකට එන්ගේජ් වෙන්නේ නැහැ. මම මේක හිතන්න ඕනේ මම මේක කොහොමත් කරන්න නැති දෙයක්. රයිට්? එතකොට මනස ටයර්ඩ් වෙන්නේ නැහැ. අර කලින් අයිස් කැටේ සීන් එක කිව්වනේ මං. හිතා ගන්න මේක අයිස් කැටයක් දාලා කූල් කරන වතුර එකක් නෙමෙයි සදහටම ෆ්‍රිජ් එකේ තියෙන වතුර එකක් කියලා ඉතින්. ඉතින් සදහටම සීතලයිනේ. ෆ්‍රිජ් එක වැඩ කරලා ඒක සීතලයි. අයිස් කැටද දා ඒක රත් වෙන කම්බලගේ ආපහු කූල් කරන්න එහෙම ඕනේ නැහනේ. ඒක සදහටම ෆ්‍රිජ් එකේ. ඒතර මෙයා හිතන්න ඕනේ මේක එළියට ගත්තොත් මේක කූල්නස් එක බහිද මොකද ඒක එළියට ගන්නේ නැහැ. ඒක ෆ්‍රිජ් එකේ. ගන්නවත් ඕනේ නැහැ. ඒතර මේ මම මේක කියන්නේ පළපුරුද්දෙන් මොකද මම ඔයගොල්ලන්ට කතාවක් කියන්නම්. මගේ ඉස්සර බර කිලෝ 105ක් විතර. රයිට්? දැන් මං කිලෝ 69යි. ඔය කිලෝ 105 ඉද්දී මම බර අඩු කරන්න සෑහෙන දේවල් try කරා. රයිට්?
එක්සසයිස් කරා, කන එක කන්ට්‍රෝල් කරා. මට උපරිම කරන්න පුළුවන් වුණේ සතියක් දෙකක් මාසයක් ඇත් දෙක පාරක් රයිට්. උත්සාහ කරලා ආපහු ඉතින් පරණ හැසිරීම් රටාවට වැටෙනවා. ඉතින් මම විවිධාකාර දේවල් උත්සාහ කරා. ඩයට් උත්සාහ කරා, එක්සර්සයිස් රුටීන් උත්සාහ කරා, යාළුවොත් එක්ක ගිහලා ඩයට් කරන උත්සාහ කරා, ඩයටිෂියන් කෙනෙක් ගාවට ගියා. සෑහෙන සල්ලි වියදම් කරා ඒ කාලේ තිබ්බ හැටියට. ඉතින් මේ කිසිම දෙයක් සස්ටේන් උනේ නැහැ. ඒක මට ඒක දරාගෙන පවත්වාගෙන යන්න බැරි වුණා. එතකොට මට තේරුණේ අර මම කලින් කියපු දේ. මම දැන් දවස් 14ක් මේක කරානේ. එක දවස් දෙකක් අවුට් ගියාට කමන්නේ මම ඒ තීරණේ මොහොතින් මොහොත ගත්තා. මේක කණ්ඩද එපාද, අයිස්ක්‍රීම් එක කණ්ඩද එපාද, ජෙලි එක කණ්ඩද එපාද, කොත්තුව රයිස් එක කණ්ඩද එපාද, පරාටා එක හොදි දාලා කණ්ඩද එපාද. එතන මෙහෙම හැම වෙලේම මේ තීරණේ ගන්න ඕනේ කියලා හිතද්දී හිත මහන්සි වෙනවා. මහන්සි වෙලා එක පාරක මේ මහන්සි අපිට දැන් කරන්න බෑ කියන දේ කමන්නේ එහෙනම් මම මේක කරන්නම් කියන අපි කඩා වැටෙනවා. මොකද මිනිස්සු බොහොම වීක්. එතකොට මම තීරණය කරා රයිට්. මම මේ තීරණය ගන්න කියන දේ මගේ සිස්ටම් එකෙන් අයින් කරලා මම මතක් කරේ එතකොට අර මම කිව්වා වගේ 100%ක් වෙජිටේරියන් එක්කෙනා. නැත්තම් 100%ක් අමාද්‍යප එක්කෙනා රයිට්. මම හිතන්නේ මේක කරන්න මම මේක කරන්න නැහැ. එතන මම නොකරනවා කියලා තීරණය කරපු දේ තමයි මම කිසිම අර සුදු පිටි වලින් සුදු පාට කිසිම දෙයක් කන්නේ. ඒ කියන්නේ පාන් සුදු බත් ඒ කිසිම දෙයක් කන්නේ මම ඉතින් මම කන්නේ රතු ඒවා විතරයි. දැන් මේක සෞඛ්‍යයට සම්බන්ධ නැද්ද කියලා මම දන්නේ නැහැ. ඒ කාලේ මම ගත්ත තීරණයක්. දැන් මීට වඩා ක්වොලිෆයිඩ් ගොඩක් කට්ටිය ඉන්නවා. ඒගොල්ලෝ ඒක හරි වැරදි කියයි. ඒ කාලේ මම තීරණය කරා රයිට් මම කන්නේ රතු ඒවා විතරයි. ඒ කියන්නේ බ්‍රවුන් බ්‍රෙඩ්, රතු බත්, බීට්රූට් රයිට්. රතු පාට ඒවා විතරයි මම කෑවේ. ඉතින් වෙන දෙයක් කණ්ඩ නොතිබුණත් සුදු බත් විතරයි තියෙන්නේ. එතකොට මම හිතුවේ රයිට් දතු නෑනේ. සුදු එක මම නෑ. මම සුදු කන්නේ නෑ. මට කරන්න දෙන්න මම සුදු කන්නේ නෑ. රයිට්. මේ බ්‍රවුන් බ්‍රෙඩ් නෑ, වයිට් බ්‍රෙඩ් නෑ. මම කරන්න දෙන්නේ නෑ. මම කන්නේ නෑ. රයිට්. ඉතින් මම කියන්නේ ඒකේ හරි වැරදි මොකද්ද කියලා මම කියන්නේ ඒ කාලේ මම කරපු විදිහ. එතකොට ඒකෙදි මගේ හිතට බොහොම සැහැල්ලුවක් ආවා. දැන් ඔයා මේක දිහා බලලා අමාරුවෙන් මේ දේ හිතන්න ඕනේ නෑ. තමාගේ අර විල් පවර් නැත්නම් අදිෂ්ඨාන ශක්තියට පීඩනයක් යොමු කරලා ඒක වෙහෙසලා තමා මෙතන තීරණයක් ගන්න ඕනේ නැහැ. රයිට්. මේක මෙහෙම කියනවා නම් වාහන පැදලා තියෙන කට්ටිය දන්නවා. ට්‍රැෆික් ලයිට් එක තියෙනවානේ. ට්‍රැෆික් ලයිට් එක දිහා බලද්දි රතු කියන්නේ මොකද්ද? නවත්තන්න. කොළ කියන්නේ මොකද්ද? යන්න. දැන් කහ කියන්නේ මොකද්ද? නවත්තන්න නැත්තම් යන්න ලෑස්ති. නෙවෙයි ලංකාවේ එහෙම නෙවෙයිනේ. කහ කියන්නේ එක්කෝ යනවා. බොහෝ විට යනවා. මම යනවද නැද්ද? ඒ කහ කියන්නේ තීරණය කරන එකේ. රයිට්. ඒක වැරදි. හැබැයි මෙන්න මේ වගේ දෙයක් තමයි අපේ හිතේ තියෙන්නේ රයිට්. ට්‍රැෆික් ලයිට් එක ගැන පොඩ්ඩක් හිතන්න. අදිෂ්ඨාන ශක්තිය කියන්නේ හැම වෙලේම අර කහ පාට ලයිට් එකක් තියෙනවා. කරනවද නැද්ද? යනවද නැද්ද? ගියොත් අහුවේද? පොලිස් එකේ කවුරු හරි මහත්තයෙක් ඉදීද මාවල්ලන්න. යන්න පුළුවන් වෙයිද? හැම වෙලේම අර ටෙන්ෂන් එකේ හිත ඉන්නේ. රයිට්. හැබැයි ඒකේ අනිත් පැත්ත තමයි රතු කියන්නේ නවත්තන්න, කොළ කියන්නේ යන්න. ඉතින් ඒතර ඩිබේට් එකක් නැහැ. රතු කියන්නේ පුළුවන් නම් යන්න නෙමෙයිනේ. රතු කියන්නේ නවත්තන්න, කොළ කියන්නේ යන්න. ඉතින් මෙන්න මේ දේ තමයි මම කියන්නේ එක්ස්ට්‍රීම් එක්සෙප්ෂන් කියන්නේ. ඒ කියන්නේ තමාගේ තීරණය ගන්නවද නැද්ද කියන දේ තමාගේ හිතින් අයින් කරන්න ප්‍රතිපත්තියක් මත තමා මේක කරන්නේ නැහැ නැත්තම් කරනවා කියන දේ ඒ තැනට අපි එන්න ඕනේ. මේක කරන්න සමහරක් විට මේක විස්තර කරද්දී අපිට හිතෙනවා ඇති මේක සංකීර්ණයි කියලා. මම මේකට උත්තරයක් දෙන්නම්. ඔයගොල්ලන්ට මේක කරන හැටි මම පොඩ්ඩක් තීරණය කරලා දෙන්නම්. අපි හිතමු අපි ගමු අපේ මූල්‍යමය පැත්තෙන් අපි ගොඩක් කැමති සල්ලි ඉතුරු කරන්න. දැන් ගොඩාක් කට්ටියත් එක්ක මම කතා කරද්දී මගේ one on one personal coaching program වල මට එන ලොකු ප්‍රශ්නයක් තමයි මිනිසුන්ගේ මට සල්ලි ඉතුරු කරන්න බෑනේ. කොහොම හරි අතේ තියෙන සල්ලි ටික වියදම් වෙනවා. හරියට වෙන කවුරු හරි ඇවිල්ලා වියදම් කරනවා වගේ. මගේ සල්ලි ටික වියදම් වෙනවා. මට නොදැනුවත්වම මේ සල්ලි ටික යනවා. එතකොට මම අහනවා මේ ප්‍රශ්නේ. ඔයා සල්ලි ඉතුරු කරන්න බලාපොරොත්තු වෙන්නේ නැත්නම් උත්සාහ කරන්නේ කොහොමද? ඒතකොට ඒගොල්ලෝ කියනවා රයිට්. මම මාසේ පටන් ගද්දි මම හිතනවා රයිට් මම කොහොම හරි 5000ක් ඉතුරු කරනවා කියලා. අර අපි කලින් කියපු අදිෂ්ඨාන ශක්තිය. කොහොම හරි 5000ක් ඉතුරු කරනවා. හැබැයි මේ මාසේ ගෙවිගෙන යද්දී අර පැත්තේ මොකක් හරි එක්ස්පෙන්ස් එකක් ඇවිල්ලා නොසිතූ මොකක් හරි දෙයක් ඇවිල්ලා අරකට ගිහිල්ලා මේකට ගිහිල්ලා ඔක්කොම ගිහිල්ලා අන්තිමට ඉතින් රුපියල් 500ක් තමයි ඉතුරුනේ. ඉතින් මම හිතේ අර අදිෂ්ඨාන ශක්තියෙන් කොච්චර හිතන් හිටියත් මම ඉතුරු කරනවා කියලා මට මේක ඉතුරු කරන්න බැරි වුණානේ. මොකද මටගේ වියදම් වැඩි. එතකොට මම මේක පෙන්නනවා ඒගොල්ලන්ට තව පැත්තක්. ඒ තමයි මම අර කලින් කියපු
කහපාට ලයිට් එකේ ඉන්න එපා. කල් ලයිට් එකේ. රතු නැත්තම් කොලයකින් තීරණයක් ගන්නකො. ඒ තමයි. මාසෙට අපි හම්බ වෙනවා පඩියක්. අපි තුමු කෙනෙක්ට හැම රුපියල් 10000ක් හිතමුකෝ. රයිට්. ඒ 10000න් මොකද්ද ඔයාගේ අනිවාර්යෙන් ගෙවිය යුතු දේවල්? ඒතර කියයි රයිට්. ගෙවල් කුලිය ගෙවන්න ඕනේ. ඊට පස්සේ ලයිට් බිල ගෙවන්න ඕනේ. ඊට පස්සේ වතුර බිල ගෙවන්න ඕනේ. ඊට පස්සේ ෆෝන් බිල ගෙවන්න ඕනේ. රයිට්. ඒ ටික තියෙනවා. ඊට පස්සේ මාසෙට කන්න ඕනේ. රයිට්. ඊට පස්සේ තියෙන්න ඕනේ අර මාසෙට අපි මේ ගත්තොත් වාහනයක් තියෙනවනේ ඒකට පොලිසියක් ගෙවන්න ඕනේ. ඒ වගේ අනිවාර්යෙන් ගෙවිය යුතු දේවල් ටිකක් තියෙනවා. වියදම් කර යුතු දේවල් ටිකක්. ඊට පස්සේ සල්ලි ටිකක් ඉතුරු වෙනවා. රයිට්. ඊට පස්සේ ඉතුරු වෙන සල්ලි ටිකෙන් ඒගොල්ලෝ රයිට් යාළුවොත් එක්ක සෙට් වෙලා වැඩි නෙමෙයි ෂේප් එකේ. ඊට පස්සේ මොකක් හරි ඇඳුමක් දැක්කනම් ඒක අරගෙන රයිට්. එහෙ නැත්තම් මේ කවුරු හරි කිව්වොත් හරි ඒගොල්ලෝගේ ගෙදර එන්න කියලා මොකක් හරි දෙයක් අරන් ගිහිල්ලා එහෙම දේවලුත් තියෙනවා. ඊට පස්සේ ඉතින් අතර ඉතුරු වෙන ගාණක් තමයි. එතන මම කියන්නේ ඔය රතු කොළ කියන ට්‍රැෆික් ලයිට් සිස්ටම් එකකින් අපි බලද්දී අපි මේක බැලිය යුත්තේ එහෙම නෙමෙයි. ඉතුරු කරනවා කියන දේත් අර අනිවාර්යෙන් දැන් මේ තිබ්බොත් ඉතුරු කරනවා නෙමෙයි මේක රතු. අනිවාර්යෙන් මම මේක කරන්න ඕනේ. එතකොට ගෙවල් කුලිය ගෙවනවා වගේම තමාගේ තියෙන මුදලින් අවමාන වශයෙන් 10000න් රුපියල් 500ක්ද 1000ක්ද කීයක් හරි අනිවාර්යෙන් මම වෙනම account එකකට දානවා. right? ඒක දැම්මා කියලා සමහරක් විට මට අවශ්‍ය කැම ටික මට කන්න බැරි වෙයි. ඒ කියන්නේ ලොකු රයිස් එකක් කන්න එක මට නිකන් බත් පැකට් එකක් කනවා. ඒක කරන්න දෙයක් නැහැ. right? තේරෙනවද මම කියන්නේ? මොකද අපි මූල්‍යමය පැත්තෙන් බැලුවොත් හැම වෙලේම සල්ලි ඉතුරු කරනවා කියලා පැත්ත අපි බලන්නේ අර කහ පාට ලයිට් එකෙන්. කරනවද නැද්ද? තිබ්බොත් කරනවා. chance එකක් තිබ්බොත් යනවා. ඒ ලයිට් එකෙන් යන්නේ නැතුව මම කියන්නේ ඔය මූල්‍යමය පැත්තෙන් බලද්දි රතු නැත්තම් කොළ කියන දේ බලද්දි තමා අනිවාර්යෙන් වියදම් කරු දේවල් අතරට අර ඉතුරු කරන්න කියන එකක් දාන්න. එහෙම කරා කියලා දැන් අපි හිතමු කලින් ගෙවල් කුලි ගෙවන්න, ලයිට් බිල ගෙවන්න, වාහන ලීස් එක ගෙවන්න ඔක්කොම 10000න් ගෙවල ඉවරුනාට පස්සේ අපි හිතමු රුපියල් 4000ක් ඉතුරුයි කියලා. රයිට්. ඊට පස්සේ 4000න් අපි බලනවා රයිට්. මගේ දිනදා ජීවිතේ සාමාන්‍ය මිනිස්සුකේ ජීවත් වෙන්න කීයක් අවශ්‍ය වේද කියලා. එහෙම නෙමෙයි දැන් බලන්නේ ඒක. මේ 4000න් රයිට්. මේ 4000න් මම 2000ක් දානවා ඉතුරු කරන්න. මම කොහොම හරි ගැට ගහලා ඉතුරු 2000න් තමයි ජීවත් වෙන්නේ. right දැන් මේ හැසිරීම රටාව අපිට පොඩ්ඩක් අමාරු හිතට දාගන්න. ඔක සදාහටම කරන්න ඕනේ නැහැ. මූලිකම පැත්තෙන් බැලුවොත්. right අපිට පොඩ්ඩක් සිස්ටම් එකේ ධනය එකතු වෙනකන් තමයි ඔක පොඩි කාලයක් කරන්න ඕනේ. අවුරුද්දක් දෙකක් කරන්න වෙයි. ඒතොර ඒ ඉතුරු වෙන සල්ලි ටික FD එකක දාලා මොකක් හරි කරලා ඒකෙන් හම්බෙන ඉන්ට්‍රෙස්ට් එකෙන් අපිට මොකක් හරි ගේමක් ගහන්න පුළුවන්. එතකොට මම මෙතනින් කියන්නේ අපි ගත්තොත් මූලිකම පැත්ත ගත්තොත් ගොඩාක් වෙලාවට මේ අර කලින් කතා කරපු අදිෂ්ඨාන ශක්තියෙන් ඔබට ගිහිල්ලා මම මේක ප්‍රතිපත්තියක් මත කරන දෙයක් කියලා ගත්තොත් අපිට පේන්නේ පුළුවන් නම් කරනවා ඉතුරු වුණොත් කරනවා කියන සිතුවිල්ලෙන් නෙමෙයි මම මේක හිතන්නේ මට කන්න නැති වුණත් මම මේ ඉතුරු කරන එක මම හිතන්න ඕනේ නැහැ කියන තැනට තමයි අපි ආයුත්තේ. ඒකයි වැදගත් වෙන්නේ. දැන් සමහර විට ඔයගොල්ලන්ට හිතනවා ඇති රයිට් මේක අපිට පඩිය රුපියල් 75000ක් ලක්ෂයක් හම්බ වෙනවා නම් කරන්න පුළුවන්. ඒක වැරදි. තමාට රුපියල් 10000ක් මැනේජ් කරන්න බැරි නම් තමාට අනිවාර්යෙන් රුපියල් 20000ක් මැනේජ් කරන්න බෑ. තමාට රුපියල් 10000ක් මැනේජ් කරන්න බැරි නම් තමාට අනිවාර්යෙන් 50000ක් ලක්ෂයක් මැනේජ් කරන්න බෑ. right අපේ තියෙන මූල්‍ය මට්ටම අනුව right අපේ තියෙන ඒ මූල්‍ය පදන මේ රිසෝස් එක අනුව තමයි අපි ජීවත් විය යුත්තේ. ඒක තමා කියනවා right මගේ පඩිය රුපියල් 10000යි ඒත් මගේ වියදම රුපියල් 15000යි. එහෙනම් එතන ප්‍රශ්නයක් තියෙනවා. ඒතර හිතන්න බෑ ඉතුරු කරන්න. මොකද එහෙනම් වෙන ජොබ් එකක් ඕනේ. නැත්තම් ජොබ් දෙක තුනක් කරන්න ඕනේ. right මොකද ගොඩාක් මිනිස්සු අපි බල සාර්ථක වෙන මිනිස්සු අපි දකින්නේ ඒගොල්ලෝ සාර්ථකත්වය පමණයි. අපි දකින්නේ නැහැ ඒ සාර්ථකත්වය කරා යන්න ඒගොල්ලෝ රැකියා කීයක් කරලාද බැලන්ස් කරන්නේ දේවල් කීයක් කරලාද. මම මේ පළපුරුද්දෙන් කතා කරන්නේ. right දැනට මම ලෝකේ වටේ ට්‍රේඩින් කරාට මේ ඉන්න තැනට එන්න යම්කිසි අවස්ථාවකදී මම රැකියා 4-5ක් එක සැරේ කරලා රෑ නිදි මරාගෙන ඔක්කොම කරලා ඒ වගේ තමයි අර මේක කරන්න දෙපාද මහන්සිද නැද්ද කියන දේෙන් ඔබට ගිහිල්ලා නෑ මම මේක කරනවා කියන තැනට මම එන්නේ. ඉතින් මම ඔයගොල්ලන්ටත් කියන්නේ මේ හැසිරීම් රටාවක් වෙනස් කරන්න. තමාගේ ජීවිතයේ දියුණු වෙන්න හැසිරීම් රටාව වෙනස් කර යුතුයි. මේ හැසිරීම් රටාව වෙනස් කරන්න බොහෝ විට අපි භාවිතා කරන්න උත්සාහ කරන්නේ අදිෂ්ඨාන ශක්තිය නැත්නම් හිතේ ශක්තිය. මම ඒක ඔයගොල්ලන්ට පෙන්වන්නේ හිතේ ශක්තියෙන් භාවිතා කරන නිකන් අර විදුරුකට අයිස් කැටයක් දාලා ඒක දියවලා යනවා කාලෙත් එක්ක පොඩි කාලයක් තියෙනවා. එතකොට ආපහු නිකන් ඇල් වතුර වීදුරුවක් වෙනවා. එහෙම නොවෙන්න අපි මොකද්ද කර යුත්තේ? ප්‍රතිපත්තියක් මත මේ වතුර වීදුරුව
අයිස් කර නොදා සාධාරණම ෆ්‍රිජ් එකේ දාලා තියන්න කියන දේ තමයි මම ඔයගොල්ලන්ට කියන්නේ. මේකට මම ගත්ත උදාහරණය තමයි අර ට්‍රැෆික් ලයිට් එක කියන උදාහරණය. රයිට්? කහ පාට කියන්නේ යන්න දෙපාද ගියොත් අහු වේද යන්න පුළුවන් වේද වෙන එකක් කියලා අදීද රින් ගන්න පුළුවන් වේද? ඉතින් හැම වෙලේම හිත ටෙන්ෂන් එකේ. පුළුවන්ද බැරිද try කරලා බලන්න. එහෙම ඉද්දිද්දී හිත මහන්සි වෙනවා. හිත මහන්සි වෙලා යම් කිසි අවස්ථාවකදී අපි ඒකෙන් ගැලවෙනවා. නේද? මම මේක කරන්න බෑ. මම මේ කාලයක් ඇදගෙන ආවා. හැබැයි ඔය කල් ලයිට් එකේ ඔය කහ එක අයින් කරාම රතු තියෙනවා කොළ තියෙනවා. එක්ක යන්න නැත්තම් ඉන්න දෙකෙන් එකක්. ඒක හිත ඉන්න ඕනේ නැහැ. හිතට ගොඩක් පහසුයි රයිට් මම දැන් ඉන්නවා. අර හැම වෙලේම ටෙන්ෂන් එකේ යන්න දෙපාද කියලා හිත ඉන්න ඕනේ නැහැ. අන්න ඒ දේ තමයි ඔය එක්ස්ට්‍රීම් එක්සෙප්ෂන් එක කියන්නේ. මම කලින් කිව්වා වගේ මම මේ පළපුරුද්දෙන් කිලෝ 105 ඉඳන් කිලෝ 69 70ට එන්න මම ඒ ටෙක්නීක් එක තමයි භාවිතා කරලා තියෙන්නේ. රයිට්? දැන් මම වැඩ පටන් ගද්දි මගේ පළවෙනි පඩි රුපියල් 3500 සෝරි 4000යි. ඒ 4000ත් මොකක් හරි කරලා මොකක් යම් කිසි ගාණක් ඉතුරු කරා. රයිට්? ඊට පස්සේ පාඩිය 10000ට වැඩි වෙද්දී ඒ ඉතුරු කරපු ගාණ මම වැඩි කරා. රයිට්? ඒ කාලෙත් වියදම් තිබ්බා. ඒ කන්න බොන වෙන වෙන කට්ටිය හිටියේ නෑ. ඒ තියෙන ඒ වෙන කාලා ඉතුරු කරලා මොකක් හරි ගේමක් ගහලා අටවලා ගෙවන්න තියෙන දේවල් ගෙවලා එහෙම හිටියා. රයිට්? එතකොට මම කියන්නේ අපේ ඉන්න තත්ත්වෙ නෙමෙයි මේක වැදගත් වෙන්නේ. සමහරක් කට්ටියගේ තත්ත්ව අනික් කට්ටියගේ තත්ත්වයට වඩා වෙනස්, ගොඩාක් අමාරුයි, ගොඩක් දුක්ඛම් කටලොප් මැද්දේ මිනිස්සු ඉන්නේ. හැබැයි ඉන්න අතරතුරේ අපි ඉන්න තත්ත්වය අනුව අපිට පුළුවන් වෙන්න ඕනේ මේ වාතාවරණයේ යටතේ මේ තත්ත්වය යටතේ මම තීරණය කරනවා කියලා මේ දේවල් කරන්න. එතකොට මේක සදහටම කරන එක සෑහෙන අමාරුයි. රයිට්? ඒ ප්‍රතිපත්තියක් මත ඉන්න එක. ඒතර මම ගෙනාවා ඩිෆරන්ට් ටෙක්නික් එකක්. දැන් සමහර අවස්ථාවලදී මම වැඩ ඉවර කරලා ගෙදර එනවා පරක් වෙලා පාන්දර 1ට. ඒත් මම දන්නවා ඊළඟ දවසේ උදේ 4:00ට නැගිටලා 5 වෙද්දි මම ජිම් එකේ ඉන්න ඕනේ. මම මේක දන්නවා. රයිට්? එතකොට මම දන්නවා රයිට් 5 වෙද්දි ජිම් එකේ ඉන්න එකට ඇවිල්ලා මට නිදිමත අනිවාර්යෙන් මට ඇහැරෙන්නේ නැහැ. මේක මට කරන්න බෑ. මගේ විල් පවර් එකෙන් මට මේ ගේම ගහන්න බෑ. රයිට්? එලාම් එක වැදුනොත් මම එලාම් එක ස්නූස් කරලා ඕෆ් කරලා මොකක් හරි කරලා මම ආපහු නිදා ගන්නවා කියලා මම දන්නවා. මොකද මට ඒක කලින් වෙලා තියෙනවා. එතකොට මම මේ දේම කරනවා. මම කරන්නේ කොහොමද කියලා මම ඔයගොල්ලෝ කියන්නම්. මගේ විල් පවර් එකෙන් මම තීරණය අයින් කරනවා. මම මොකද්ද කරන්නේ? රැට ඇවිල්ලා මගේ කාර් එක වෙන කෙනෙක්ගේ කරලා. රයිට්? දැන් මේ මිනිස්සු උදේට හැරලා යනවා කියලා මම දන්නවා. ඉතින් මගේ වාහනේ ආව බ්ලොක් කරලා නම් මට එයා බ්ලොක් කරන්න බෑනේ. ඒක අසාධාරණයිනේ. මගේ වාහනේ මං අයින් කරන්න ඕනේ. එතකොට දැන් උදේ 4:00 අර ලාම් එක ඇද්දි මම දන්නවා අරේ. ඔයාට කම්මැලි තමයි ජිම් එකට යන්න. හැබැයි අර අහල පහලින් අසල් වාසින්කින් ඔයාට බැනුම් අහන්න බෑ. ඔයාගේ වාහනේ පාක් කරලා තියෙන අලෙව බ්ලොක් කරලා. ඉතින් මම නැගිටලා ඇහැරලා ගිහිල්ලා මගේ වාහනේ අයින් කරනවා. ඊට පස්සේ මම හිතනවා නේද ඇහැරලා ඉන්නේ. වාහනේත් අයින් කරපෙයි යන් ඉතින් ජිම් එකට. දැක්කනේ. විල් පවර් නැත්තම් ඔය අදිෂ්ඨාන ශක්තියෙන් මම තීරණය අයින් කළා. මොකද මම දන්නවා ඒ මොහොතේ මහන්සිලා ආවට පස්සේ මගේ අදිෂ්ඨාන ශක්තිය එච්චර ස්ට්‍රෝං නැහැ. ඒක එච්චර ශක්තිමත් දෙයක් නෙමෙයි. රයිට්? එතකොට ඒ එච්චර ශක්තිමත් දෙයක් නොවන හින්දා ඒ තීරණය මගේ ඩිවලොප්මන්ට් එක නැත්තම් මගේ සංවර්ධනය කරා යා යුතු ඒ මාර්ගයේ තීරණය මම මගේ මේ විල් පවර් එකෙන් අයින් කරලා අනිවාර්යෙන් වාහනේ අයින් කරනවා. ඔයාට බෑ අනික් කට්ටිය බ්ලොක් කරන්න. ඉතින් ඇහැරලා වාහනේ අයින් කරනවා. අන්න ඒ වගේ පොඩි දේවල් ඔස්සේ අපටත් පුළුවන් සාර්ථකත්වය කරා යන්න තමාගේ හිතේ තියෙන මේ අදිෂ්ඨාන ශක්තියෙන් ඔබට ගිහිල්ලා රයිට් ප්‍රතිපත්තියක් මත තීරණ ගන්න. මතක තියාගන්න 100% වෙජිටේරියන් කෙනා. එයා බුෆේ එකට ගිහිල්ලා බලන්නේ චිකන් එකක් කනවද නැද්ද. රයිට්? හැබැයි ඩයට් එකක ඉන්න එක්කෙනා බුෆේ එකට ගිහිල්ලා බලයි පොඩි ඩෙසර්ට් ටිකක් අමුනේ. රයිට්? දැන් බලන්න කාගේ හිතටද පහසු. 100% වෙජිටේරියන් කරන්නට පීඩනයක් නැහැනේ. එයා බල මේක රහයිද නැද්ද කියලා හිතන්නේ නැහැනේ. හිතට අමාරුවක් නෙවෙයි, ප්‍රෙෂර් එකක් නැහැ. හැබැයි ඩයට් එකක ඉන්න එක්කෙනා ඩෙසර්ට් එක කොහොම රහත් තියනවද දන්නේ, පැණි රසද දන්නේ නැහැ. මම ජීවිතේ කාපු නැති දෙයක් පොඩ්ඩක් කාලා පොඩ්ඩක් කන්නන්නේ. දැක්කනේ හිත වෙහෙසෙන හැටි. ඒතර අදිෂ්ඨාන ශක්තියෙන් ගේම ගහද්දී කරන්න පුළුවන් දේ බොහොම අමාරුයි. මොකද මං කිව්වේ ඒක දිය වෙන ශක්තියක්. අර අයිස් කැටේ මතක තියාගන්නකෝ. ඩිමිනිෂින් රිසෝස් එකක් විල් පවර් කියන්නේ. එතකොට මේ දේ ගොඩාක් දේවල් වලට බලපානවා. තමා දේවල් පටන් ගන්න හදනවා හෝ තමා දේවල් නතර කරන්න හදනවා හෝ මේ විදිහට හිතලා බලන්න. කරනවද නැද්ද කියන දේ මේ කරන දේ පිටුපස මගේ තියෙන
ප්‍රින්සිපල් එක මොකක්ද රයිට් මං ඔයගොල්ලන්ට පොඩි කතාවක් කියන්න ඔයගොල්ලෝ අහලා තියෙනවානේ මේ රයිට් සහෝදරයෝ ගැන ඕවිල් ඇන්ඩ් විල්බර් රයිට් සහෝදරයෝ තමයි පළමුවෙනි ගුවන් යානය හැදුවේ රයිට් දැන් මේ රයිට් සහෝදරය කියන්නේ ගොඩක් සල්ලි නැති ෂේප් එකේ ඇමරිකාවේ දුර පළාතක යාළුවෝ සෙට් එකක් එක්ක එකතු වෙලා මේ ප්ලේන් එකක් හදපු පුද්ගලයෝ දෙන්නෙක් ඒ රයිට් සහෝදරයෝ දෙන්න ඕවිල් ඇන්ඩ් විල්බර් රයිට් ප්ලේන් එක හදන කාලෙම රයිට් ඒ කාලේ පොඩ්ඩක් ඈතින් ඇමරිකාවෙම ඇමරිකන් රජයට වුණා වුණා ප්ලේන් එකක් හදන්න. එතකොට ඇමරිකන් රජය මොකද්ද කරේ? ඒගොල්ලෝ හොයාගත්තා ඒගොල්ලෝගේ යුනිවර්සිටිස් වලින් හොඳම එන්ජිනියර් කෙනෙක්ව. එයාගේ නම තමයි සැමියුවල් පියර්පොන්ට් ලැන්ග්ලි. ඒගොල්ලෝ මොකද්ද කරේ? ඒ සැමියුවල් පියර්පොන්ට් ලැන්ග්ලි කියන මිනිස්සයාට දුන්න සෑහෙන සල්ලි ප්‍රමාණයක්. කිව්වා රයිට්. අර ඕවිල් ඇන්ඩ් විල්බර් රයිට් කියලා අදාළ නැත් දෙන්නේ මොකක්ද දෙයක් කරනවා. අපි දෙන්නම් ඔයාට සල්ලි. ඇමරිකන් රජයේ සල්ලි. ඔයා හදන්න ෆ්ලයින් ප්ලේන් එකක්. ෆ්ලයින් මොකක් කරේ ප්ලේන් එකක්. රයිට්. එතකොට දැන් මේ දෙන්නම උත්සාහ කරනවා ප්ලේන් එකක් හදන්න. දෙන්නෙක් ඕවිල් ඇන්ඩ් විල්බර් රයිට් ලොකුවට සල්ලි නැති ඒ තම ගැම්මෙන් යාළුවෙක් එකතු වෙලා මේ දේ කරන. අනිත් පැත්තෙන් හොඳටම සල්ලි තියෙන රජයෙන් සල්ලි ලබා දෙන යුනිවර්සිටි එකේ ලොක්ෙක්. එතන මේ යුනිවර්සිටි එකේ ලොක්ක මොනවද කරේ? එයා තියෙන සල්ලි වලින් පත්‍ර වලට කතා කරලා වටේ පිටිය කට්ටිය සෙට් කරගෙන වෙනත් යුනිවර්සිටිස් වල අර හොඳටම මොළ තියෙන කට්ටිය එකතු කරලා දැන් මේක හදන්න උත්සාහ කරනවා. මේ රයිට් සහෝදරයෝ මොකද්ද කරන්නේ? ඒගොල්ලෝ අර මේ හරි දැන් අපි මෙදාට යනවා කියලා යාළුවෝ සෙට් එකක් එකතු කරලා වෙන එක වාහනවල දේවල් පටවලා වැඩිපුර තටුවක් එහෙම පටවලා ප්‍රොපර්ලි එකක් පටවගෙන ඒගොල්ලෝ ගිහලා කැඩි කැඩි මේක හදනවා. ඉතින් අපි දන්නවා එකපාරට මේගොල්ලෝ මොකද මේ රයිට් සහෝදරයෝ මේක හැදුවා. ඒක වැඩි දුරක් ගියේ නෑ මීටර දෙක තුනක් ගියේ. ඒගොල්ලෝ හැදුවා. ඒක හදපු ගමන් මේ අර සල්ලි තියෙන අනිත් එක්කෙනා ලැන්ග්ලි මොකද්ද කරේ? එයා සීන් එක නැවැත්තුවා. නේද වැඩක් නෑ ඒගොල්ලෝ හැදුවානේ මේක හරියන්නේ නෑ කියලා එයා නැවැත්තුවා සීන් එක. ඊටු සල්ලි ඔක්කොම රජයට දීලා එයා ෂේප් එකේ හිටියා. ඊට පස්සේ නිවුස් පේපර් එකේ අර මාධ්‍යවේදීන් ඔක්කොම ගිහිල්ලා මේ ලැන්ග්ලි ගාවට ගිහිල්ලා ඇයි ඔයා නැවැත්තුවේ? ඊට පස්සේ කිව්වා නෑ ඉතින් ඒගොල්ලෝ හැදුවානේ ඉතින් මට කරන්න දෙයක් නෑ. මම ඒක හිතේ ඉතින් ඕනේ නෑ කියලා හිටියා. එතකොට ගියා මාධ්‍යවේදී කට්ටිය ගියා මේ රයිට් සහෝදරයෝ ගාවට ගිහිල්ලා කිව්වා මේ ඔයගොල්ලෝ කොහොමද මේක හැදුවේ? අර මිනිස්සයා තරම් ඔයගොල්ලෝ රිසෝසස් තිබ්බේ නෑ. ඔයගොල්ලෝ සම්පත් තිබ්බේ නෑ. ඔයගොල්ලන්ට අර ඒ මිනිස්සුන්ට දැනුම තිබ්බේ නෑ. මොකද්ද? ඊට පස්සේ ඒගොල්ලෝ මෙහෙම කිව්වා. දැන් මම මේ දේ තමයි කියන්නේ මේ ප්‍රතිපත්තියක් මත තියෙන ගමන කියන්නේ. එයා උත්සාහ කරේ ගුවන් යානයක් හදන්න. right? Langley was trying to build a flying machine. අපි උත්සාහ කරේ ඒ දේ කරන්න නෙමෙයි. We were not trying to do that. We were trying to take humanity අපි උත්සාහ කරේ මේ මිනිස්සයා කියන જાතිය to take humanity to the next level. Humans can run, they can swim, they can walk. We want to make humans fly. අපි උත්සාහ කරේ මේ මිනිස්සයා කියන જાතිය ඊළඟ තලයට ගෙනියන්න. එතකොට තේරෙනවනේ මේ ප්‍රතිපත්තියේ තියෙන බලය. right? කොච්චර කැඩුනත් කොච්චර සල්ලි නැති වුණත් කොච්චර ඒගොල්ලන්ට අමාරු වුණත් ඒගොල්ලෝ හිටියේ මේ ෆ්ලයින් ප්ලේන් එකක් හදන්න නෙමෙයි. ඒගොල්ලෝගේ ප්‍රින්සිපල් එක. නැත්තම් ප්‍රතිපත්තිය ඇවිල්ලා අපි හදන්නේ මේ මිනිස්සයා කියන જાතිය ඊළඟ තලයට ගෙනියන්න. දැන් කොච්චර රිසෝසස් තිබ්බත් කොච්චර සම්පත් තිබ්බත් මේ මිනිස්සු දෙක හිටියේ වෙන වෙන තල දෙකක. අර සල්ලි තියෙන ලැන්ග්ලි හිටියේ පුළුවන් නම් කරනවා මොකක් හරි කරලා කරනවා ඒක මම තීරණය කරනවා ඩිසිෂන් ඒ තලෙ හිටියේ. හැබැයි මේගොල්ලෝ හිටියේ අපි හිත ඉන්න ඕනේ නැහැ. අපි කොහොම හරි මිනිස්සයා කියන જાතිය ඊළඟ තලයට ගෙනියනවා කියන ප්‍රතිපත්තිය නැත්තම් ප්‍රින්සිපල් එකේ තමයි ඒගොල්ලෝ හිටියේ. ඉතින් මං ඔයගොල්ලන්ට කියන්නේ සාර්ථකත්වය කියන්නේ හැමෝටම ළඟා කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. සාර්ථකත්වය කියන්නේ ලේසි දෙයක් නෙමෙයි. ඉස්සෙල්ලා අපි තීරණය කරන්න ඕනේ තමාගේ ජීවිතයට සාර්ථකත්වය කියන්නේ මොකක්ද? ඒක මූල්‍යමය පැත්තෙන්ද, ඒක අපේ ෆැමිලි ලයිෆ් එක පැත්තෙන්ද, ඒක අපේ සෝෂල් ලයිෆ් එක පැත්තෙන්ද, කොයි පැත්තෙන්ද තමාගේ සාර්ථකත්වය දැන් මම සාර්ථකයි කියලා හිතෙන්නේ තමාට මොකක් වුණාමද? right? ඒක අපි තීරණය කර යුතුයි. නැත්නම් සදහටම අපි උත්සාහ කර මහන්සි වෙවි සදහටම යනවා කිව්ව කිසිම දෙයක් වෙන්නේ නැහැ. ඒක තීරණය කරාට පස්සේ අපි බලන්න ඕනේ right. මම යන්න ඕනේ කොහාටද? මම දැන් ඉන්නේ කොහෙද? මේ දෙක අතර මේ ગેප් එක මොකද්ද? right? මේ ગેප් එක අඩු කරගන්න නැත්තම් මේ තියෙන මේ දෙක අතර තියෙන ඉඩ මම තව පොඩ්ඩක් ළඟා කරගන්න මම මොකද්ද කර යුත්තේ? ඒ තමයි මගේ හැසිරීම් රටාවේ වෙනසක්. එක්ක මොකක් හරි දෙයක් කරන්න පටන් ගන්න ඕනේ නැත්තම් මොකක් හරි දෙයක් කරන්න මම ඉවර කරන්න ඕනේ නැත්තම් නවත්තන්න ඕනේ. මේ දේ කරන්න මම අදිෂ්ඨාන ශක්තියෙන් උත්සාහ කරොත් හිතේ තියෙන ශහීයෙන් උත්සාහ කරොත් බොහෝ විට ප්‍රවණතාවයක් තියෙනවා මට මේක අර සස්ටේන් නැත්තම් දරාගෙන යන්න අමාරුයි කියන මට්ටමක මට ඉන්න පුළුවන්. එතකොට මම මොකද්ද කරන්නේ?
මේක මගේ හිතේ තියෙන අර කහපාට ලයිට් එකේ කල් ලයිට් එකේ කහපාට එකේ යන්න දෙපාද කියන තීරණය අරගෙන හැම වෙලේම හැම මොහොතෙම කන්න දෙපාද ගන්න දෙපාද කියන තීරණෙින් නැතුව මම මේක හිතන්න ඕනේ නැහැ මම මේක කරන්නේ නැහැ කියන අර ප්‍රතිපත්තියක් මත වූ තීරණයක හිටියනම් අපිට මේක මීට වඩා පහසු වෙයි. අපේ හිතටත් පහසු වෙයි. අනිත් එක අමාරුයි තමයි. හැබැයි හිතේ පැත්තෙන් අර ඩිසිෂන් එකක් ගන්න තියෙන පැත්තෙන් අපිට ඒ තියෙන ප්‍රෙෂර් එක පීඩනය සෑහෙන අඩු වෙන්න පුළුවන්. ඉතින් අපි කතා කරද්දි මේ සාර්ථකත්වය කියන දේ ගැන ප්‍රතිපත්තියක් මත තීරණ ගන්න එක හෝ නැත්තම් අධිෂ්ඨාන ශක්තිය හෝ කියන දේවල් විතරක් නෙමෙයි තව ගොඩාක් දේවල් තියෙනවා. ඉතින් අද අපි කතා කරද්දි සාර්ථකත්වයට අධිෂ්ඨාන ශක්තිය විතරක් ඇතිද කියන දේ මම කතා කරන්න හිතුවේ. ගොඩාක් කට්ටිය හිතන්නේ මම මේක හිතේ හයියෙන් විතරක් ගහනවා කියන ගේමින්. ඉතින් අපි මේ කියන දේවල් හැමෝටම පොදුයි කියලා හිතන්න අමාරුයි. මොකද මිනිස්සු ගොඩාක් විවිධාකාරයි. පහුගිය අවුරුදු 10ක තුළ මිනිස්සු ලක්ෂයකට වඩා මම මුණ ගැහිලා වැඩ කරලා තියෙනවා. ඉතින් ඒගොල්ලොත් එක බලද්දී අපි මේ කතා කරන දේවල් නිකන් ජෙනරල් ඒවා. හැබැයි බහුතරයක් මිනිස්සුන්ට මේ කනෙක්ට් වෙන නැත්තම් සම්බන්ධ වෙන දේවල්. ඉතින් ඒ දේවල් එක්ක බලද්දී හංගින කෙනෙක්ට පුළුවන් රයිට් මට පුළුවන් ඕක හිතේ තියෙන ශක්තිය විතරක් ගහන්න. බොහෝ විට මම හිතනවා ඔව් ඉතින් ප්‍රවණතාවයක් තියෙනවා ඔබට පුළුවන් කියලා. හැබැයි අපි ගත්තොත් ගොඩාක් මිනිස්සු බැලුවොත් ඒ හිතේ තියෙන ශක්තිය සස්ටේන් කරන්න නැත්නම් දරාගෙන යන්න සෑහෙන්න අමාරුයි ගොඩාක් කට්ටියට. ඉතින් අපේ සෙෂන් එකේ අපි කතා කරන දේ තමයි මේ අදිෂ්ඨාන ශක්තියෙන් ඔබට ගිහිල්ලා තමාට පුළුවන් නම් ප්‍රතිපත්තියක් මත තීරණයක් ගන්න. අර සල්ලි ඉතුරු කරනවා වගේ කියපු කතාවේ අපට පුළුවන් අපේ ජීවිතය හිතට වෙහෙසක් නොදී හිතට අර බරක් නොදී හිතට හැම වෙලේම අර කරන්න දෙපාද කහපාට ලයිට් එකේ ඉන්නවාද එකට වඩා මම මේක කරන්නේ නැහැ. හිතන්න 100% වෙජිටේරියන් එක්කෙනා ගැන හිතන්න. රයිට් 100% කර බොන්නේ නැති එක්කෙනා ගැන හිතන්න. රයිට් එතකොට ඒගොල්ලෝගේ ඩිසිෂන් මේකින් එකේ එන්නේ කරන්න දෙපාද කියන දේ. ඉතින් අද දවසේ අපි අහන ප්‍රශ්න වලින් කාට හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ ප්‍රශ්න වලට උත්තර දෙන්න කැමතියි. මම හිතන්නේ විනාඩි 15ක වගේ කාලයක් තියෙනවා විනාඩි 14ක වගේ කාලයක් තියෙනවා ප්‍රශ්න වලට උත්තර දෙන්න. If anybody has any questions by all means ඒක අහන්න පුළුවන් මම ප්‍රශ්න වලට උත්තර දෙන්නම්. ඔයගොල්ලෝ හිතන විදිහේ මොකක් හරි දෙයක් තියෙනවා නම් ඕන ප්‍රශ්නයක් කමක් නැහැ අපි උත්තර දෙන්න කැමතියි. ප්‍රශ්න තියෙනවා නම් අහන්න ප්ලීස්. අපි කැමතියි මේක තව පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න. නැත්නම් මේක තව පොඩ්ඩක් තේරුම් කරලා දෙන්න. අපිට ඇවිල්ලා තියෙනවා එක ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නේ අහනවා මේ සාර්ථකත්වය කියන දේ හැමෝටම අවශ්‍යයිද කියන දේ. දැන් කලින් කිව්වා වගේ සමහරක් මිනිස්සුන්ට ජීවිතේ දැනටත් සාර්ථකයි. ඉතින් ඒක වැරදි නැහැ. ඒක අපි කියනවා කන්ටෙන්ට් කියලා. මම දැනට ඉන්න තැන මම සතුටින් ඉන්නේ. ඉතින් කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ වගේ මිනිස්සු ලෝකෙ ගොඩක් ඉන්නවා. වැඩි ඕනෙත් නෑ අඩුවෙන් ඕනෙත් නෑ මේ තියෙන දේ මට ඇති. එහෙනම් දැනටත් තමයි සාර්ථකයි. කිසිම දෙයක් වෙනස් කරන්න එපා. රයිට් වෙනස් කරන්න හිතනවා නම් වෙනස් කරන්න නැත්නම් වෙනස් කරන්න එපා. ප්‍රශ්නයක් ඇවිල්ලා තිනවා කොහෙන්ද එක්කෙනෙක් පටන් ගන්න ඕනේ ඒගොල්ලෝ මොකක් හරි ගෝල් එකක් අචීව් කරන්න උත්සාහ කරනවා නම්. මම හිතන්නේ අපි ගොඩාක් වෙලාවට මිනිසුන්ගේ ගෝල් එකක් නැත්තම් මොකක් හරි දෙයක් අපි කියන්නේ නිකන් දල වශයෙන්. රයිට්. හැබැයි ඒක අපිට 100%ක් අපිට විස්තර කරලා කියන්න පුළුවන්. මට වාහනයක් ගන්න කැමතියි. හරි. වාහනයක් කියන ඕනේ ගන්න. හැබැයි මට ලක්ෂ 3.5ක සුදු පාට කාර් එකක් ගන්න කැමතියි. ඒ කාර් එක මෙන්න මේ Honda ජාතියේ මෙන්න මේ වගේ කාර් එකක්. එතකොට මේ ගෝල් එක අපි යම් කිසි තැනක නිකන් කොඩියක් පැල කරලා වගේනේ. රයිට්. මේ ඒ ප්‍රශ්නෙට හොඳ උදාහරණයක් තමයි මේ අපි ට්‍රිප් එකක් යන්ද? හා යන්. කොහෙද යන්නේ? කොහේ හරි යන්. කොහේ හරි යන් කියලා තීරණය කරාට අන්තිමට එදා දවසේ වාහනේ නැගලා නිකන් ඔහේ යන්නේ නැහැනේ. අපි තැනක් තීරණය කරනවානේ. එතකොට තමගේ ගෝල් එක මොකක්ද කියලා හරියටම නිර්වචනය කර යුතුයි. මම හිතන්නේ පටන් ගන්න තැන ඒක. ඒකට තමයි තේරෙන්නේ මේක මේ කරා යන්න අපිට කාලේ කොච්චරක් තියෙනවද, සල්ලි කොච්චරක් තියෙනවද, මට සම්පත් කොච්චරක් තියෙනවද, දැනුම කොච්චරක් තියෙනවද? රයිට්. එහෙනම් මේ කරා යන්න කොච්චරක් මදිද? එහෙනම් ඒ කරා මට වැඩ කරන්න පුළුවන්. ඒ දේ බොහොම වැදගත්. ඒක අපිට තීරණය කරන්න පුළුවන්. සාර්ථකත්වයේ මනින්නේ කොහොමද? ඊළඟ ප්‍රශ්නේ how to measure success. මේ ප්‍රශ්නේ මිනිස්සුන්ට විවිධාකාරයි. විවිධාකාර කට්ටිය විවිධාකාර විදිහට මනින්නේ. එතකොට සමහරක් කට්ටියට කියන්න බලන්න සාර්ථකත්වය කියන්නේ මගේ වෘත්තීමය ජීවිතේ මොකක් වුණත් මට අදාළ නැහැ. මගේ ෆැමිලි ලයිෆ් එක හොඳට තියෙනවා නම් මම සාර්ථකයි. සමහරක් කට්ටිය කියයි ඔය මොකක් වුණත් කමන්නේ සල්ලි නැති වුණත් කමන්නේ මගේ ෆ්‍රෙන්ඩ්ස් ඇන්ඩ් මගේ යාළුවෝ මාත් එක්ක ඉන්නවනම් මම සාර්ථකයි.
එතකොට සාර්ථකත්වය මනින්න කලින් තමාට සාර්ථකත්වය කියන්නේ මොකක්ද කියලා අපි අයිඩෙන්ටිෆයි කර යුතුයි. දැන් සමහර සාර්ථකත්වය කියන්නේ අපකම කලින් කිව්වා වගේ මේක වෘත්තීමය පැත්තෙන්ද මේක මූල්‍යමය පැත්තෙන්ද මේක අපේ සමාජීය පැත්තෙන්ද මේක ජාතික පැත්ත මේක ලෝකේ මොන පැත්තෙන්ද තමාට සාර්ථකත්වය බලපන්න. සමහරකට මේ ඔක්කොම පැති වෙන්න පුළුවන්. හරි මේ ඔක්කොම පැති නම් හරි. එහෙනම් මේ ඔක්කොම පැති වලින් මොන වගේ අවස්ථාවකට ආපුහමද තමා සාර්ථකයි තන තමාගේ පොඩි එකා කියද්දි අම්මේ නැත්තම් තාත්තේ මට මේදී අරන් දෙන්න. තමාට හිතන්න නැතුව වියදම් කරන්න පුළුවන් තමා සාර්ථකයිද? එහෙනම් ඒ මට්ටම වෙනකම් වැඩ කරන්න. නැත්තම් තමාගේ ඒ වගේ අනිත් අවස්ථාවක මගේ පොඩි එකා එහෙම අහද්දි මට පුළුවන් නම් එයාට කියන්න නෑ පුතා එහෙම අපි දේවල් අහන්නේ නෑ. අපි දේවල් සඳහා වැඩ කර යුතුයි. එහෙනම් ඒකද සාර්ථකත්වය? එහෙනම් ඒ කරා වැඩ කරන්න. හැමෝටම එක උත්තරයක් නැහැ. මිනිස්සු විවිධාකාරයි. ඒතර මේ සාර්ථක මනින අපේ මේ පරාසත් විවිධාකාරයි. The success parameters are different. Right? එතකොට මේකේ මට කියන්න තියෙන්නේ තීරණය කරන්න ඉස්සෙල්ලා what is success to you? ඒකට පොඩි ආධාරකයක් හැටියට භාවිතා කරන්න පුළුවන් මූල්‍යමය පැත්තෙන් තමගේ වෘත්තිමය පැත්තෙන් තමගේ පෞද්ගලික ජීවිතය පැත්තෙන් තමගේ පෞල් ජීවිතය පැත්තෙන් තමගේ සමාජීය ජීවිතය පැත්තෙන් අධ්‍යාපනීය පැත්තෙන් තීරණය කරන්න පුළුවන්. එතකොට අර ගොඩක් කට්ටිය රයිට් මම ඩිග්‍රී එකක් කරා MBA එකක් කරා PhD එකක් කරා රයිට් සමහර කට්ටිය මට ඩිග්‍රී එකක් විතරක් ඇති. සමහර කට්ටිය නෑ මට ඩිග්‍රී MBA මත PhD එකක් ඕනේ. ඒතර ඒගොල්ලන්ට සාර්ථකත්වය කියන්නේ මෙතන නෙමෙයි මෙතන. මෙතන නෙමෙයි මෙතන. තමගේ ෆැමිලි ලයිෆ් එකේ තමගේ ෆයිනෑන්ෂල් ලයිෆ් එකේ උත් ඒකයි. මගේ FD එකේ ලක්ෂයක් තිබ්බනම් ඇති කෙනෙක් ඉන්න පුළුවන්. තව පොලිටිකල් ලයිෆ් මගේ FD එකේ ලක්ෂ 20ක් තියෙනවා නම් ඇති කියන පුද්ගලෙක් ඉන්න පුළුවන්. අපි දන්නේ නැහැ. ඉතින් ඒ තමගේ සාර්ථකත්වය එකිනෙකාට සෑහෙන වෙනස්. ඊළඟ ප්‍රශ්නේ how does one continue towards a goal without break? කියන්නේ අපි බ්‍රේක් එකක් නැතුව සිහිනයක් කරා යන්නේ කොහොමද? මම හිතන්නේ රෙස්ට් කියන දේ මිනිස්සුන්ට වැදගත් දෙයක්. අපි රෙස්ට් කර යුතුයි. හැබැයි කොච්චරක් කාලයකට රෙස්ට් කරනවා කියන දේ තමයි වැදගත් වෙන්නේ. රයිට්? ඒතර අපි දන්නවනේ අර ඊතලයක් ඉස්සරහට යන්න නම් පොඩ්ඩක් පස්සට අදින්න ඕනේ කියන දේ. නේ? එතකොට අපි හිතනවා without a break කියන්නේ තමාගේ ඉලක්කෙන් ඇහැ අයින් කරන එක නෙමෙයි. without a break කියන්නේ මම කොහොමද අර පොඩ්ඩක් රෙස්ට් කරලා රීචාර්ජ් වෙලත් යන්න. ඉතින් I will never recommend someone to go without a break. You have to take a break. But make it a measured break. මේ break එකත් මගේ progress එකේ කොටසක්. අපි ගමුකෝ cricket match එකක්. right? දේවල්ට නවත්තනවානේ මිනිස්සු මහන්සි. right? ඊට දවල් කෑමට හවස් දේවල්ට නවත්තනවානේ. ඔය එක දිගට ගහගෙන යන්න නැතුව රෑත් නවත්තනවානේ match එක. right? එතකොට we need a break. We need rest. ගොඩක් මිනිස්සු හැම වෙලෙම කියන්නේ නිරතුරුවම අමාරුවෙන් වැඩ කර යන. එතකොට බර්න් අවුට් කියලා දෙයක් තියෙනවා. අපිට එපා එක්තරා අවස්ථාවක එපා වෙනවා. සමහරක් විට බ්‍රේක් එකක් නැතුව ගියොත් තමාට මීටර් 100ක් යන්න පුළුවන්. මම ගියා මීටර් 100 කොහොම හරි. හැබැයි බ්‍රේක් එකක් ගත්තොත් තමාට මීටර් 200ක් යන්න පුළුවන්. right? So ඒ ප්‍රශ්නෙට උත්තරයක් හැටියට I will never recommend to someone to go towards a goal without a break. බ්‍රේක් එකක් ගන්න අපි මිනිස්සු අපි මැෂින් නෙමෙයි. මැෂින් එකක් වුණත් රත් වෙනවා. පොඩි බ්‍රේක් එකක් ගන්න ඕනේ. right? ඉතින් බ්‍රේක් එකක් ගන්න එක අනිවාර්යයි. බලමු ඊළඟ ප්‍රශ්නේ. Is there an exercise to train your mind to stick towards the goal? ඒ කියන්නේ මොකක් හරි සිහිනයක් කරා යන්න මොකක් හරි ව්‍යායාමයක් තියෙන තමාගේ මනස පුහුණු කරන්න. ඔව් ඒ දේ තමයි හැම වෙලේම අපි ගන්න ඕනේ අපි ගමුකෝ මේකක් අපි සේල්ස් වල ඉන්න කට්ටිය ගොඩාක් මේක දන්නවා. මාසෙ අවසාන දෙනවා ටාගට් එකක්. නේ? ටාගට් අපි හිතමු අපි ගහන්න ඕනේ ලක්ෂයක්. හරි? අපි හැම වෙලේ සේල්ස් කරන එක හැම වෙලේ දැම්ම ලක්ෂ දැන් මං ඉන්නේ 10000යි දැන් මං ඉන්නේ 50000යි දැන් මං ඉන්නේ 20000යි රයිට්. එතකොට සමහරක් කට්ටිය දැන් මම මේක අමතක කරලා කරන දෙයක් කරගෙන යන්නම් හම්බුණා නැත්තම් නෑ කියන එකේ කට්ටියක් තියෙනවා. හැබැයි තවත් සමහරක් කට්ටිය හැම වෙලේම මම දැන් කොහෙද ඉන්නේ මම දැන් කොහෙද ඉන්නේ මගේ ටාගට් එකට සාපේක්ෂව මම දැන් කොහෙද ඉන්නේ මම මෙච්චරක් සල්ලි ඉතුරු කරාට මම දැන් කොහෙද ඉන්නේ මගේ FD එකේ කොච්චරක් තියෙනවද මම මේ බර අඩු කරගන්න ඕනේ කිලෝ 5ක් මම දැන් කීයක් අඩු කරලාද හැම වෙලේම අපි ඒකෙම ඉන්න ඕනේ. ප්‍රෝග්‍රස් එක මනින එකේ අපි ඉන්න ඕනේ. එතකොට අපිට ગેප් එක පේනවා. සිහිනේ කරා යන එකේ ગેප් එක දැන් අපි කියපු දේවල් ඔක්කොම සම්බන්ධයි. මේ කරන්නේ නැද්ද මොකද්ද සිහිනේ කියලා අපි නිර්වචනය කරන්න ඕනේ. ඒක නිර්වචනය කරාට පස්සේ අපි බලන්න ඕනේ රයිට් එතනට යන්නට මම දැන් කොහෙද ඉන්නේ කියන දේ බලන්න ඕනේ. ඒ කියන දේ අතර තියෙන පරතරය අපි හැම වෙලේම නිරතුරුවම මනින්න ඕනේ. අර සේල්ස් ටාගට් එකක් ගන්නවා වගේ තමයි. ලක්ෂයක් ගන්න දැන් මම 15 රයිට් මේ මාසේ මේ දවසේ මම ගැහුවා මේ සතියේ ගැහුවා තව 20ක්. දැන් මම ඉන්නේ 35. රයිට් දැන් මම මෙදා ගැහුවා තව 7මාරක්. දැන් මම ඉන්නේ 42මාරේ. රයිට් ඒ වගේ සීන් එකක ඉන්නේ හැම වෙලේම ඒක තමාගේ නිරතුරුවම තමාගේ ටච් එකේ තියෙන්න ඕනේ. ඒක බොහොම වැදගත්.
success differs from person to සාර්ථකත්වය මනුස්සයගේ මනුස්සයට අනිවාර්යෙන් සාර්ථකත්වය මනුස්සයගේ මනුස්සයට වෙනස් වෙනවා. මේ ප්‍රශ්න ගොඩක් වෙලාවට මිනිසුන්ගේ ඔලුවට එන හේතුව විශේෂයෙන් අපි ගත්තොත් මේ දකුණු ආසියාන්තික මානසිකත්වයෙන් බල ලංකාවේ කට්ටිය ළමයෙක්ගේ සාර්ථකත්වය කියන්නේ බොහෝ විට තමාගේ අම්මා තාත්තා තමාට තීරණය කරන දේ. ඔබ මේ වයසේ වඳින්න ඕනේ, මේක ඉගෙන ගන්න ඕනේ, මේ ජොබ් එක කරන්න, මෙහෙම ඉන්න ඕනේ. ඒතර අපි සාර්ථකත්වයේ හැම වෙලෙම මම මේක කරොත්, මගේ අම්මා තාත්තා සතුටු කරොත් මම සාර්ථකයි. ඒ අතරතුරේ මේ පුද්ගලයා අම්මා තාත්තා සතුටු කරලා තමයි, හැබැයි තමාගේ හිත ඇතුලේ මොකක් හරි අඩුවක් දැනෙනවා. ඒ අඩුව දැනෙන හේතුව මට සාර්ථකත්වය කියන්නේ මොකද්ද? මගේ සතුට කියන්නේ මොකද්ද කියන දේ මිනිස්සු හිතනවා ගොඩක් අඩුයි. එතකොට මේ මිනිස්සු ජීවිතේ පුරාම නිකන් අර unhappy, frustrated, depressed level එකේ තමයි ඉන්නේ. ඉතින් මම කලින් කිව්වා වගේ සමහරක් කට්ටියට අතේ රුපියල් 100ක් තියෙන එක වව් මම සාර්ථකයි. සමහරක් කට්ටියට ඒ සාර්ථකත්වය දැනෙන අතේ රුපියල් 1000ක් තියෙන්න ඕනේ. ඉතින් අපි මේකේ හරි වැරදි කියන්න බෑ. right? මේක කළු සුදු නෙමෙයි. මිනිස්සු ඉන්නේ අර ගොඩක් ග්‍රේ ඒරියා එකේ. ඉතින් සමහරක් විදිහට හිතමු නම් 100ක් හම්බෙන මනුස්සයෙක් කියයි right මට 100ක් හම්බුණා. දැන් මට 200ක් තිබ්බනම් එහෙනම් ඔයා හිතලා බලන්න ඔයා නිර්වචනය කරපු දේ වැරදි. ඔයාට 100ක් නෙමෙයි සතුට කියන්නේ. right? අපි නිර්වචනය කර යුතුයි. තමන්ගේ ජීවිතය අනුව බැලිය යුතුයි. හැබැයි මේක අනිවාර්යෙන් කාලෙත් එක්ක වෙනස් වෙන්න පුළුවන්. දැන් 100 ලැබිලා සතුරු වෙනවා කියලා හිතපු එක්කෙනා තව 200ක් තිබ්බනම් මම සතුරු වෙයි කියලා හිතපු ඒ වැරදි නැහැ. ඉතින් ඒ පුද්ගලයා වෙනස් වුණා. මොකද අර කලින් 100ක් ලැබුණා කියලා මම සතුරු වෙනවා කියලා හිතන් හිටියේ 10ක් අතේ තිබ්බ එක. ඒත් 100 සතුරු තමයි. දැන් මේ 100 මදි කියලා හිතන් ඉන්නේ මේ 100ක් අතේ තියෙන. යාට තව 200ක් තිබ්බනම් තව සතුරු වෙයි. ඉතින් මනුස්සයාගෙන් මනුස්සයට විතරක් නෙමෙයි ඒ ඉන්න මනුස්සයා ඉන්න වාතාවරණය අනුව තමාගේ තියෙන නොතියන දේවල් අනුවත් ඒක වෙනස් වෙන්න පුළුවන්. කියන්න එපා මිනිස්සුන්ට මේ හිතන්න එපා ඔයාට මෙහෙම කරොත් ඔයාට සතුරු වෙන්න පුළුවන්. මෙහෙම තිබ්බනම් මම සතුරු වෙයි. It's a continuous process. එක අපි ඒක නිරතුරුවම හිතලා බැලලා මනින්න ඕන දෙයක්. ගොඩක් හොඳ ප්‍රශ්න ටිකක් බොහොම කැමති මම උත්තර දෙන්න මේ ප්‍රශ්න වලට. තව ප්‍රශ්න තියෙනවා නම් යොමු කරන්න ප්ලීස්. මම උත්තර දෙන්න කැමති ගොඩක් කට්ටියට. මේ දේවල් අහද්දි බලද්දි එක දෙයක් තමයි මේ ජීවිතය කියන දේ අපි කාටවත් කවුරුත් කියලා නෑ ජීවිතය කියන දේ ඔයා මෙන්න මෙහෙමයි ජීවත් වෙන්න ඕනි කියලා. පොතක් කොහෙවත් නැහැ. right? හැම වෙලේම අපේ ජීවිතේට අපිට ඇඩ්වයිස් එකක් නැත්තම් මොකක් හරි මාර්ගයක් පෙන්වනවා නම් ඒවා සජෙෂන්ස් විතරයි. Do it like this. It's just a track. It's just a framework. ඒතර තමා කියන පුද්ගලයාට තියෙන අමාරුකම්, තමා කියන පුද්ගලයාට තියෙන ගැටලු, තමා කියන පුද්ගලයාට තියෙන සිතුවිලි පුද්ගලයාගෙන් පුද්ගලයාට සෑහෙන්න වෙනස්. ඉතින් මේ සෑහෙන්න වෙනස් පුද්ගලයා සෑහෙන්න වෙනස් වාතාවරණවල ඉද්දී ඒ පුද්ගලයන්ගේ තියෙන අමාරුකම් සාර්ථකත්වය මනින විදිහත් සෑහෙන්න වෙනස්. මේ ලෝකේ ඉන්නවා මිනිස්සු බිලියන 7ක්. ඉතින් ඉන්න මිනිස්සු බිලියන 7මාරෙන් අපිට හිතන්න ගොඩාක් අමාරුයි. හැමෝගෙම සිහින සහ හැමෝගෙම බලාපොරොත්තු සහ හැමෝගෙම තියෙන දුක්ඛම් කටළු ඔක්කොම එක සමානයි කියලා. අපි වෙනස්. අපි දන්නවනේ අපේ ඇඟිලි සල්කුණු වෙනස්. අපිත් වෙනස්. ඉතින් ඒ වෙනස් කට්ටියට ඇයි අපි උපකල්පනය කරන්නේ එකම විදිහේ සාර්ථකත්වයේ ගමන කරා යන්න පුළුවන් කියලා. එහෙම කරන්න පොඩ්ඩක් අමාරුයි අපිට. තව ප්‍රශ්න තියෙනවා නම් කරුණාකරලා යොමු කරන්න. අපි කැමති ප්‍රශ්න වලට උත්තර දෙන්න. මම හිතන්නේ තව විනාඩි 3ක් වගේ පොඩි කාලයක් තමයි ඉතුරු වෙලා තියෙන්නේ. අපි පැයක් වගේ කාලයක් කතා කරලා තියෙනවා. ඉතින් AI ඉන්ෂුරන්ස් ලංකා ආයතනය විසින් සංවිධානය කරන ලබන මේ දේවල් වලින් අපි උත්සාහ කරන්නේ හැමෝටම තමාගේ ජීවිතයට වෙනස් දෙයක්, තමාගේ ජීවිතයට දියුණු වෙන්න පුළුවන් වෙනස් පැතිකඩක් අපි හඳුන්වලා දෙන්න. ඉතින් මේ පැතිකඩ වලින් අපි බලාපොරොත්තු වෙනවා ශ්‍රී ලාංකිකයෝ හැටියට අපේ ජීවිත දියුණු කරලා අනිත් කට්ටිය මත රඳා පවතින්න නැතුව තමා විසින්ම පුළුවන් නම් තමාගේ ජීවිතය වෙනම තලයකට වර්ධනය කරන්න, තමාට මේ ජීවිතේ මේ සාර්ථකත්වය නැත්නම් මේ සතුට කියන දේ ළඟා කරගන්න පුළුවන් වෙයි කියලා. මම හිතන්නේ මේ ජීවිතේ කවුරුත් බලාපොරොත්තු වෙන්නේ නැහැ මගේ ජීවිතේ නිකන් ඔන්න ඔහේ ගෙවලා නිකන් සාමාන්‍යයෙන් කාටවත් නොතේරෙන විදිහට ගෙවලා දාන්න. අපි ඔක්කොම බලාපොරොත්තු වෙන්නේ තමාට සහ තමා ආදරය කරන කට්ටියට තමාගේ රටටත් මීට වඩා හොඳ දෙයක් ඉටු කරලා, මීට වඩා වැදගත් දෙයක් ඉටු කරලා තමාගේ ජීවිතේ මීළඟ තලයට ගෙනියන්න තමයි අපි සියලු දෙනාම උත්සාහ කරන්නේ. right? ඉතින් මම හිතන්නේ අද දවසේ තව ප්‍රශ්න නැහැ වගේ. කනෙක් වෙන්න කැමති නම් කනෙක් වෙන්න පුළුවන්. මම ඉන්නවා social media platforms වල ෆහඩ් ෆරුක්, Instagram, LinkedIn, Facebook, YouTube කනෙක් වෙන්න පුළුවන්. මම කැමති මින් ඉදිරියටත් සියලු දෙනාම සම්බන්ධ වෙලා තවත් මේ සාකච්ඡා අපි ඉදිරියට ගෙනියලා ප්‍රශ්න තියෙනවා අහන්න පුළුවන්. ඉතින් ඒත් එක මතක තියාගන්න මම ඔයගොල්ලෝ දාලා යන්න පුළුවන් නම් මේ දාලා යද්දි කියන එකම ප්‍රශ්නේ එකම දේ සිතුවිලි තමයි වතුර වීදුරුවකට අයිස් කැටයක් දාලා තිබ්බහම ඒ අයිස් කැටේ දිය වෙලා ගිහිල්ලා ඒකේ තියෙන සීතල කාලෙත් එක බහිනවා. හැබැයි වතුර වීදුරුව සාධාරණ ෆ්‍රිජ් එකේ තිබ්බනම් අයිස් කැටේ ගැන හිතන්න ඕනේ නැහැ. අන්න ඒ වගේ තමයි කල් ලයිට් එක වගේ තමයි.
කහයක ඉද්දි හිතට වෙහෙස හිතට අමාරුයි කරන්න දෙපා කරන්න දෙපා හැ අමාරුයි හැබැයි රතු ලයිට් එක කොර ලයිට් එක තිබ්බහම මම ඉන්නවා හෝ යනවා දෙකෙන් එකක් ඒක හිතට බොහොම සැහැල්ලුයි ඉතින් සාර්ථකත්වය කරා යන්න කියලා සියලු දෙනාටම පුළුවන් වේවා කියලා ඒ සුබ පතන ගමන් මම ස්තුති කරනවා සියලු දෙනාටම අද අපේ මේ සෙෂන් එකට සහභාගී වුණාට ගොඩක් ස්තුතියි සුබ සන්ධ්‍යාවක්